සුබ දවසක් සියලු දෙනාටම දුවලා පුතාලා හැමෝටම ආයුබෝවන් කියලා පන්තිට පිළිගන්නවා. අපි ගිය සතියේ වීඩියෝ එකෙන් ඒ කියන්නේ ජාතික ගිණුම්කරණයේ පළවෙනි කොටසෙන් අපි කතා කළා නිෂ්පාදනය කියන්නේ මොකක්ද? ඊට පස්සේ ආයතනික ඒකක මොනවද? ඒ ආයතනික ඒකක වෙන වෙනම ගැන අපි සාකච්ඡා කළා. ඊට පස්සේ නේවාසික හෝ අනේවාසික භාවය, දළදේශීය නිෂ්පාදිතය, ඊට පස්සේ තව ජාතික ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ඒ සියලුම මූලික කොටස් ටික අපි කතා කළා පළවෙනි වීඩියෝ එකෙන්. හරිද? ඉතින් අද දෙවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ එතන ඉඳන් ඉදිරියට කියන්නේ දළදේශීය නිෂ්පාදිතයෙන් පස්සේ කොටස. අපි දළදේශීය නිෂ්පාදිතය නිර්වචනය කතා කළා. ඊට පස්සේ එතනට වෙනකන් අපි කතා කරලා ඉවරයි. හරිද? එතකොට අපි අද නිෂ්පාදන ඉම කියන කොටසේ සිට ඉදිරියට කතා කරන්න යනවා. හරි. අපි ඉක්මනටම පාඩමට බහිමු. මොකද වැඩි කතා මුකුත් නැතුව ඕගොල්ලෝ එන්නේ මගෙන් ඉගෙන ගන්නනේ. ඒ නිසා මම ඉක්මනටම ඉගෙන ගන්න වැඩේට බහින්න. මම උගන්වන වැඩේට බහින්නම්, ඕගොල්ලෝ ඉගෙන ගන්න වැඩේට බහින්න. හරිද? රයිට්. නිෂ්පාදන ඉම කියන්නේ මොකක්ද? නිෂ්පාදන ඉම කියලා අපි කතා කරන්නේ ජාතික ගිණුම්කරණයේදී නිෂ්පාදනයේ නැත්නම් දළදේශීය නිෂ්පාදනයට ඇතුළත් කරන්න ඕන ගනුදෙනු මොනවද? දළදේශීය නිෂ්පාදනයට ඇතුළත් කරන්න ඕනේ නැති, එකකින් අයින් කරන්න ඕනේ ගනුදෙනු මොනවද කියලා අපි ඉගෙන ගන්න යන්නේ මේ නිෂ්පාදන ඉම හරහා. උදාහරණයක් විදිහට ඕගොල්ලෝ දන්නවා ළමයි, ඕගොල්ලෝගේ ජීවිතයේ ඕගොල්ලෝ උසස් පෙළ හදාරන ළමයෙක් විදිහට කළ යුතු දේවල් තියෙනවා, ඒ වගේම කළ නොයුතු දේවල් තියෙනවා. හරිද? චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වුණාම එයා කළ යුතු දේවල් මොනවද, එයා කළ නොයුතු දේවල් මොනවද කියලා තියෙනවා. ඒ වගේම ගිණුම්කරණයේදී මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා ඇතුළත් කරන්න ඕන ගනුදෙනු මොනවද, ඇතුළත් කරන්න ඕන නැති ගනුදෙනු මොනවද කියන එක වෙනම අහලා තියෙනවා. ඒ වගේම මෙතන ජාතික ගිණුම්කරණයේදී අපි හඳුන්වනවා ජාතික ගිණුම්කරණයේදී ඇතුළත් කරන්න ඕන ගනුදෙනු මොනවද, බැහැර කරන්න ඕන ගනුදෙනු මොනවද කියන එක අපි පෙන්වන්නේ මෙන්න මේ නිෂ්පාදන ඉම හරහා. හරිද? එහෙනම් නිෂ්පාදන ඉම කියන්නේ මොකක්ද? ජාතික ගිණුම්කරණයේදී ආර්ථික ක්‍රියාකාරකමක් හෙවත් ඵලදායී නිෂ්පාදන කටයුත්තක් වන්නේ මොනවද? ඒ ඵලදායී නිෂ්පාදන ක්‍රියාවන් අතුරින් ජාතික ගිණුම්කරණයට ඇතුළත් කරන්නේ මොනවද, නැත්තේ මොනවාද කියන එක වෙන වෙනම හඳුනා ගන්න අපි මේ නිෂ්පාදන ඉම හඳුනා ගන්නවා. හරිද? එතකොට මෙතනදී අපි මොනවද නිෂ්පාදන ඉමට ඇතුළත් කළ යුත්තේ? අපි මුලින්ම පිළිවෙලට යමු. පළවෙනි එක. තමන් පදිංචි වී සිටින නිෂ්පාදන හෝ නිවාස, අපි හිතමු මෙහෙම. තමන් පදිංචි වෙලා ඉන්න නිවාසවලින් ලැබෙන සේවාව අපි ඒකට කියනවා නේවාසික සේවය. නේවාසික සේවය. දළදේශීය නිෂ්පාදනයට ඇතුළත් කළ යුතුයි. හරිද? ඊට අමතරව තමන් පදිංචි වී සිටින නිවාසවලින් ලැබෙන නේවාසික සේවය. ඕගොල්ලෝ හරියට ලියා ගන්න, මම ෂෝට් පොයින්ට් එකකින් ලියන්නම්. ඕගලන්ට හරියට ලියා ගන්න පුළුවන්. දෙවෙනි එක. වැටුප් ගෙවා වැටුප් ගෙවන සේවකයෙකු විසින්
විසින් ලබා දෙන ගෘහ සේවය නිෂ්පාදනීමට ඇතුළත් කළ යුතුයි. හරිද? වැටුප් ගෙවන සේවකයෙකුගේ උදාහරණයක් විදිහට අපි වැටුපක් ගෙවලා වැඩට කෙනෙක්ව ගන්නවා කියලා හිතන්න, ගෘහ සේවිකාවක්ව ගන්නවා වැටුපක් ගෙවලා. තමන්ගේ ගෙදර අවශ්‍ය යුම් පිහුම් කටයුතු ටික කරන්න. ඒතර ඒක ඇතුළත් වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ නේවාසික සේවය, තමන් පදිංචි වෙලා ඉන්න නිවාසයෙන් තමන්ට ලැබෙනවා මොකක්ද? නේවාසික සේවයක්. ඇයි? තමන්ටම කියලා නිවසක් නැත්තම් අපිට සිදු වෙනවා නිවසක කුලියට ජීවත් වෙන්න. එතකොට කුලියට ජීවත් වෙද්දී එතනිනුත් ඔයාලට නේවාසික සේවයක් ලැබෙනවා. නමුත් ඒක ඔයාගේ ඒක මැනලා දක්වන්න පුළුවන් කොහොමද? නිවසට ගෙවනු ලබන කුලිය. මාසික හෝ වාර්ෂික. ඒ වුණාට තමන්ම නිවසක පදිංචි වෙලා ඉඳිද්දී අපි කුලියක් ගෙවන්නේ නැහැ. අන්න ඒ අවස්ථාවේදී අපි ඒ නිවසෙන් ලබා දෙන සේවය දළදේශ නිෂ්පාදනයට ඇතුළත් කරන්න ඕනේ වෙනම අරගෙන. හරිද? ඉන් අනතුරුව තමන් සතුව ඇති ඒක තමයි අපි මුලින් කතා කරේ. තමන් සතුව ඇති තමන් පදිංචි වෙලා ඉන්න නිවාස වලින් ලබා දෙන නේවාසික සේවය. හරිද? පළවෙනි එක. දෙවෙනි එක වැටුප් ලබන සේවකයන් විසින්, ඒ කියන්නේ වැටුප් ගෙවලා සේවකයෙකු විසින් ලබා දෙන ගෘහ සේවය සහ පෞද්ගලික සේවාවන්. දැන් පෞද්ගලික සේවාවනුත් කරගන්න උදාහරණයක් විදිහට හිතන්න. Tamanගේ අත මොකක් හරි වෙලා තියෙනවා. එතකොට ෆිසියෝതെරපි කෙනෙක් ඇවිල්ලා ගෙදරට ඒ අත අපිට පිට කොන්ද ඒ කොහේ හරි මසාජ් එකක් දාලා යනවා. හරිද? එතකොට ඒකට එයාට අපි හිතමු දවසට රුපියල් 3000ක් ගෙවනවා. නැත්නම් දවසට 2500ක් ගෙවනවා. අන්න ඒක අපි හඳුන්වනවා වැටුප් ගෙවන සේවකයෙකු විසින් ලබා දෙන පෞද්ගලික සේවය. ගෘහ සේවය කියන්නේ අපි හිතමු ගෙදර මොකක් හරි මේසන් වැඩක් කරගන්න, මේසයක් හදාගන්න, නැත්නම් අස්පස් කරගන්න, අතු ගා ගන්න කෙනෙක්ව ගෙන්නලා ඒ ටික වැඩ ටික කරගෙන යාට යම්කිසි මුදලක් ගෙවලා යාව පිටත් කරලා යවනවා. අන්න ඒ සේවාවන් වැටුප් ගෙවලා කරනවා නම් ඒක ඇතුළත් වෙන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ අවසාන පරිභෝජනය සඳහා, කියන්නේ තමන්ගේ ප්‍රයෝජනය සඳහා හෝ අපි හිතමු නැත්නම් තමන්ගේ ඒ කියන්නේ ව්‍යාපාරයේ දෙයක් නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ අපි ඒකට කියනවා ව්‍යාපාරික භාණ්ඩ නිෂ්පාදනය, අපි ඒකට කියනවා ප්‍රාග්ධන සම්පාදනය. ඒ කියන්නේ ව්‍යාපාරයේම දෙයක් නිෂ්පාදනය කරන්න. හෝ නැත්නම් ඒ කියන්නේ තමන්ගේ පරිභෝජනයට හෝ ප්‍රාග්ධන සම්පාදනය සඳහා ව්‍යාපාරයේ විසින් නව ගොඩනැගිල්ලක් ඉදි කරනවා කියලා හිතන්න. ඒකට මොනවා හරි භාණ්ඩ ටිකක් අපි හිතමු මෙහෙම access engineering එක. ඒගොල්ලෝ මොනවද කරන්නේ? construction service. හරිද? ඉතින් අපි හිතමු ඒගොල්ලන්ටම බිල්ඩින් එකක් හදාගන්න ඕනේ නිසා ගෙනාපු සිමෙන්ති කොට්ට වලින්, දැන් මේ දවස්වල සිමෙන්ති තිඟයිනේ. ඒගොල්ලෝ සිමෙන්ති කොට්ට 500ක් වෙනම අරන් තියලා තියෙනවා. Tamanගේ ව්‍යාපාරයේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා. අන්න ප්‍රාග්ධනය නිෂ්පාදනය කියන්නේ ප්‍රාග්ධන සම්පාදන කටයුත්තකට. ඒගොල්ලෝ ඒක පැත්තකින් තියලා තියෙන්නේ. එතකොට ඒකත් නිෂ්පාදනයට එන්න ඕනේ. හරිද? අපි හිතමු ඒ සිමෙන්ති ඒගොල්ලොම නිෂ්පාදනය කරා කියලා. නැත්තම් අපි හිතමු හොල්සිම් එක. හොල්සිම් එක ගමුකෝ හොඳම උදාහරණ access engineering එක නම් constructions නේ. හොල්සිම් එක සිමෙන්ති හදන්නේ. ඒගොල්ලෝ සිමෙන්ති හදලා වෙනම සිමෙන්ති කොට්ට 500ක් තියලා තියෙනවා. ඇයි? ඒගොල්ලෝ කියනවා අපි මේ ටවුන් හෝල් වල අලුත් බිල්ඩින් එකක් ගහනවා. ඒකට මේ සිමෙන්ති කොට්ට අරන් තියලා තියෙනවා. අන්න එහෙනම් ඒක තම ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා. නැත්නම් අපි හිතමු මංචි එක, මැලිබන් එක. බිස්කට් ඒගොල්ලන්ගේ සේවකයන්ට හවසට තේ එකත් එක්ක බිස්කට් දෙනවා. අනිවාර්යෙන් මෙහෙම විය යුතුයිනේ. දැන් ඔය වගේ ගොඩක් හොටෙල්ස් වල, ඊට පස්සේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් කම්පනීස් වල තමන්ගේ කියන්නේ වැඩ කරන සේවකයන්ට ඒ ආහාර පාන නොමිලේ ලබා දෙනවා.
හරිද? එතකොට Tamanගේ අවසාන, ඒ කියන්නේ ව්‍යාපාරයේ අවසාන පරිභෝජනය සඳහා තමයි ඒක ඔයගොල්ලෝ යොදාගන්නේ. එතකොට එහෙම රඳවාගෙන තියෙන සියලුම භාණ්ඩ. හරිද? ඒ කියන්නේ ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා. ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා. එතකොට මේ ප්‍රයෝජනය කියන එක කොටස් දෙකම වෙන්න පුළුවන්. එකක් අවසාන පරිභෝජනය, අනිත් එක ප්‍රාග්ධන සම්පාදනය. පරිභෝජනය හෝ ප්‍රාග්ධන සම්පාදනය සඳහා රඳවාගෙන සිටින සියලුම භාණ්ඩ. ඔන්න අපි තුනක් ගැන කතා කරා. එකක් Taman සත්තුව ඇති, Taman පදිංචිව සිටින නිවාසවලින් ලබා දෙන නේවාසික සේවය. දෙවැනි එක වැටුප් ගෙවන සේවකයෙකු ලවා ඉටු කරගනු ලබන ගෘහ සේවා සහ පෞද්ගලික සේවා. තුන්වෙනි එක Tamanගේ අවසාන පරිභෝජනය සඳහා හෝ ප්‍රාග්ධන සම්පාදනය සඳහා නිෂ්පාදනය කර එම ව්‍යාපාර ආයතනයේ විසින් රඳවාගෙන සිටින සියලුම භාණ්ඩ. හරිද? ඊට පස්සේ අනිවාර්යෙන්ම ඇතුළත් වෙන්න ඕන එකක් තමයි මොකක්ද? මේ තියෙන්නේ ව්‍යාපාරය Tamanගේ ප්‍රයෝජනයට අරගෙන තියෙන භාණ්ඩ. එතකොට Tamanගේ ප්‍රයෝජනයට නැතුව වෙනත් අය වෙනුවෙන් නිෂ්පාදනය කරනවා නම්, හරිද? ව්‍යාපාර විසින් අලෙවි කිරීම සඳහා තබාගෙන, ඒ කියන්නේ අලෙවි කිරීම සඳහා නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ව්‍යාපාර ආයතන විසින් අලෙවි කිරීම සඳහා නිපදවන භාණ්ඩ හා සේවා. ඔය දෙකම අපි නිෂ්පාදන ඉමට ගත යුතුයි. හරිද? එතකොට ඔන්න ඔය ටික ඕගොල්ලෝ බලා ගන්න ඕනේ. තව තියෙනවා. ඔතන ඉවර නෑ. ඊට පස්සේ අපි හිතමු ගෘහ ඒකකවල. හරිද? දැන් මෙතන මෙන්න මේක ඕගොල්ලන්ට මම හොඳට පැහැදිලි කරන්නම්. මේක ගොඩක් වෙලාවට ගොඩක් ළමයින්ට පැටලෙන තැන. හරිද? ගෘහ ඒකකවල නිෂ්පාදන ඉමට ඇතුළත් වන සේවා මොනවද? මම මේ පැත්ත පොඩ්ඩක් මෙහෙට ගන්නවා. ඒක නැත්තම් පේන්නේ නැති නිසා. හරිද? ගෘහ ඒකකවල ගෘහ ඒකක විසින් සිදු කරනු ලබන මොනවද? ගෘහ ඒකක විසින් සිදු කරනු ලබන, අපි තුමු මෙහෙම ස්වපරිභෝජනය සඳහා කරනු ලබන සියලුම භාණ්ඩ. ස්වපරිභෝජනය සඳහා නිපදවන සියලුම භාණ්ඩ හා ඒ භාණ්ඩ නිපදවීම ආශ්‍රිත සියලුම ක්‍රියාකාරකම්. හැබැයි මතක තියාගන්න භාණ්ඩ නිපදවීම ආශ්‍රිත සියලුම ක්‍රියාකාරකම්. මොකද්ද? භාණ්ඩ සහ භාණ්ඩ නිපදවීම ආශ්‍රිත. භාණ්ඩ සහ භාණ්ඩ නිපදවීම ආශ්‍රිත සියලුම ක්‍රියාකාරකම්. හරිද? ඒක මතක තියාගන්න. එතකොට මොනවද? අපි බලමු. අපි හිතමු පළවෙනි එක ගමු වවාගෙන කෑම. වවාගෙන කෑම. ඒ මොකක්ද? මෙහෙම මම මේක කිව්වේ ඔයාලට මතක තියාගන්න ලේසියෙන්. වවාගෙන කෑම කියන්නේ
දැන් මේ දවස්වල රජය විසින් දිවි ගන්වනවා වවාගෙන කන්න. ඇයි හේතුව? එළවලු හිඟයක් වෙයි කියලා රජය විසින් අපේක්ෂා කරනවා ඉදිරි මාසවලදී. ඒ හින්දා Tamanට ගෙවත්තෙම වවාගෙන කන්න කියලා ඔබව සහ අප සියලු නිවැස්හිමියන්ව දිවි ගන්වනවා. හරිද? එතකොට හිතන්න Tamanගේ පරිභෝජනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීම. ඒ කියන්නේ භාණ්ඩ කියන්නේ එළවලු. අපි හිතමු එළවලු සහ ඕන දෙයක්. හරිද? ඕනම භාණ්ඩයක්. මෙතනදී අපි කතා කරන්නේ එළවලු සම්බන්ධයෙන්. කෘෂි භෝග නිෂ්පාදනය කිරීම. ඊට පස්සේ ඒවා ගබඩාකව තබා ගැනීම. මං කිව්වා භාණ්ඩ නිපදවීම. ඒ කියන්නේ භාණ්ඩ වටිනාකම විතරක් නෙමෙයි. ඒ ආශ්‍රිත සියලුම කටයුතු අදාළ වෙනවා කියලා. හරිද? එතකොට පළවෙනි එක තමන්ගේ පරිභෝජනය සඳහා කෘෂි භෝග නිෂ්පාදනය, ඒවා ගබඩාකව තබා ගැනීම. ඊට පස්සේ අපි හිතමු කොහේ හරි ළඟපාත කැලයකින් කඩාගෙන එනවා ඕන දෙයක්. දර වෙන්න පුළුවන්, කෘෂි භෝග වෙන්න පුළුවන්, අඹ වෙන්න පුළුවන්, ඕනම දෙයක්. ඒ කියන්නේ වනාන්තරයකින් කඩාගෙන එනවා. එතකොට ඒකත් දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් කරන්න ඕනේ. එතකොට මොනවද? වවාගෙන කෑම කියලා මම අදහස් කරේ කෘෂි භෝග නිෂ්පාදනය. කෘෂි භෝග නිෂ්පාදනය. ඊට පස්සේ ඒවා ගබඩා කිරීම. ඊට පස්සේ මං කිව්වා තව මොනවද? තව වනාන්තරයෙන් ලබා ගන්නා දර නැත්නම් ආහාර භෝග ඒවා. වනාන්තරයෙන් ඔයාලට පේනව නේද මේ ටික? ලබා ගන්නා කෘෂි භෝග සහ මම හිතෙන්න කෘෂි භෝග සහ දර වගේ දේවලුත් ඕනනම් ගන්න පුළුවන්. හරිද? කෘෂි භෝග දර ඒ ඕන දෙයක්. ඊට පස්සේ පළතුරු කඩන ඒවා. ඉතින් කෘෂි භෝග කිව්වා මේවා අදාළයි. ඒතකොට මෙතනට අදාළ වෙනවා මොනවාද? මම ඒ ටික ඔක්කොම ලියන්නම්කෝ. කෘෂි භෝග මොනවාද? පළතුරු, එළ වලු, එළවලු, තව පළතුරු, එළවලු, දර කඩාගෙන ඒම. ඒව තමයි කෘෂි භෝග. ඊට අමතරව දර කැඩීම. එතන ඉහාට අපිට තව ගන්න පුළුවන් දඩයම් කිරීම, මසුන් අල්ලා ගැනීම ඒවත් වෙනවා. හරිද? දඩයම අපි ඒ ටික වෙනම දාමුද? වනාන්තරයෙන් එකතු කරගන්න කෘෂි භෝග කියලා එකක් දැම්මා. ඊට පස්සේ දර කැඩීම. මේවා හොඳට මතක තියාගන්න. මොකද මේවා ඔයාගේ විභාගෙදි වෙනම චෙක් කරනවා. කියන්න පුළුවන් කමලා විසින් දැන් ගෑස් මේ පත්තු කරන්න බයයිනේ. ගෑස් ලිප පත්තු කරන්න තියෙන බය නිසා කමලා විසින් අසල තියෙන වනාන්තරයකින් දර රැගෙන දර ලිප පත්තු කරා. ඕක දලදේශීය නිෂ්පාදනයට ගන්නවද නැද්ද? ගන්නවා. ඒ දරවල වටිනාකම අපි දන්නවා නම් දලදේශීය නිෂ්පාදනයට මොනවා කරන්න ඕනද? එකතු කරන්න ඕනේ. දර කැඩීම අපි හිතමු සයිමන් අයියා එතන අසල තියෙන මුව රංචුවකට දඩයම් කරලා මුව මස් ටිකක් ගේනවා. මං අනුමත කරනවා නෙමෙයි. මම මේ කියන්නේ සාමාන්‍ය ආර්ථිකයේ සිදුවන ක්‍රියාකාරකම්. ඒවා වැරදි වැඩ. හරිද? අපි හිතමු දඩයම් කරලා දඩ මස් ටිකක් ගෙනල්ලා යාගේ ගෙදර අයට ඊට පස්සේ වටේ පිටේ අයට එන්න නෑදෑයන්ට කන්න බොන්න දෙනවා. අන්න ඒවා දඩේමත් අපි ඒවා ඒ මස් වල වටිනාකම ඇතුළත් කරන්න ඕනේ. දඩයම් කිරීම. ඊට පස්සේ අපි හිතමු සිරිපාල මහත්තයා
වැවට ගිහිල්ලා මාළු ටිකක් අල්ලගෙන එනවා. කවුරු හරි කියන්න පුළුවන් හෝ ඔය මාළු ඉතින් අල්ලන්නේ ඔය අලුත් දෙයක් නෙමෙයිනේ. ඕක දළදේශීය නිෂ්පාදනයට ගන්න නැහැ කියන්න පුළුවන්. අනේ එහෙම වෙන්නේ නැහැ. මේක අනිවාර්යෙන්ම අවට කොහෙන් හරි මසුන් අල්ලාගෙන එීම දළදේශීය නිෂ්පාදනයට ඇතුළත් කරනවා. මසුන් අල්ලාගෙන එීම. මසුන් අල්ලාගෙන එීම. හරිද? එතකොට මොනවද? ඔන්න මම ආයි කියනවා තමන්ගේ පරිභෝජනය සඳහා කෘෂි භෝග නිෂ්පාදනය කිරීම සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්. ඒව මොනවාද? ගබඩා කිරීම, ඊට පස්සේ වනාන්තර වලින් ලබා ගන්නා ආහාර භෝග, කෘෂි භෝග, ඊට පස්සේ වනාන්තරයෙන් නැත්තම් කොහෙන් හරි පළතුරු අරන් එනවා. ඒවා භාණ්ඩනේ ළමයි. සේවා තමයි දාන්නේ නැත්තේ. හොඳේ. භාණ්ඩ සියල්ලම ඒ කියන්නේ කෘෂි භෝග, ඊට පස්සේ පළතුරු එළවලු. ඊට පස්සේ මං කිව්වා සයිමන් අයියා දර කපද්දි, සිරිපාල අයියා දඩමස් ගෙනෙද්දි, ඊට පස්සේ මැගිලින්නක් ගිහිල්ලා මාළු අල්ලගෙන එද්දි කවුරු හරි කියන්න පුළුවන් ඕවා දාන්නේ නැහැ දළදේශීය නිෂ්පාදනයේට. ඒකට හේතුව තමයි ඕවා කොහේ හරි තිබ්බේවනේ. අලුතෙන් හදපු දෙයක් නෙවෙයි නෑ. ඒ සියල්ලම දළදේශීය නිෂ්පාදනයට එකතු කළ යුතුයි. හරිද? එහෙනම් මෙතනදිම මතක තියාගන්න, මෙතනදිම ඉවරයක් කළා දාන්න. කෘෂි භෝග නිෂ්පාදනය, ස්වපරිභෝජනය සඳහා කෘෂි භෝග නිෂ්පාදනය දළදේශීය නිෂ්පාදනයට ඇතුළත් කරනවා. ඊට පස්සේ ඒවා ගබඩා කරලා තබා ගන්න එක ඒකත් ඇතුළත් කරනවා. ඊට පස්සේ සයිමන් අයියා දඩයන් කරන එක ඒකත් ඇතුළත් කරනවා. සිරිපාල මහත්තයා දර කපාගෙන එන එක ඒකත් ඇතුළත් කරනවා. ඊට පස්සේ මැගිලින්නක්ක මාළු අල්ලගෙන එන එක ඒකත් ඇතුළත් කරනවා. ඒ සියල්ලම ඔය අපි කතා කරපු සියල්ලම දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් කළ යුතු ගනුදෙනු. හරිද? ඒවා ඇතුළත් කළ යුතුයි. ඒ කියන්නේ නිෂ්පාදනීම ඇතුලේ නැද්ද? තියෙනවා. නිෂ්පාදනීම ඇතුලේ තියෙන ගනුදෙනු. හරිද? ඔන්න ඔය තුන ගොඩක් වෙලාවට අහන්න පුළුවන්. ඔය තුන ගොඩක් වෙලාවට අහනවා දර කඩාගෙන එීම, මසුන් මැරීම, ඊට පස්සේ දඩයම, ඔය වගේ දේවල් දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් කරනවද නැද්ද කියන එක හොඳට අහන්න. හරිද? ගොඩක් ළමයි ටක් ගාලා ඇතුළත් කරන්නේ නැහැ කියලා ලියනවා. වැරදි. උත්තරේ වැරදි. ඒකට හේතුව තමයි දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් කළ යුතුයි. ඒවා වෙනම දීලා තියෙනවා මේ සියල්ලම ඇතුළත් කරන්න ඕනේ කියලා. සමහරු දර කඩාගෙන එනවා කියලා දැම්මොත් ඒක දාන්නේ නැහැ. ඇයි? දර කියන්නේ කැලේ වැවෙන දෙයක්නේ. ඒක අදාළ නැහැ. වැවෙන එක අදාළ නැහැ. ඒක ඇත්ත. කැලේ ඉබේ වැවෙනවා නම් ඒක අදාළ නැහැ දළදේශීය නිෂ්පාදනයට. එහෙනම් මතක තියාගන්න කැලේ ඉබේ වැවෙනවා නම් ඒක අදාළ නැහැ. නමුත් ඒ වැවිච්ච දේ කඩාගෙන ගෙදර අරන් ඇවිල්ලා ඒකෙන් ඵලදායී ආර්ථිකයකට තමයි ඒක එන්නේ. ඒකෙන් ඵලදායී ක්‍රියාකාරකමක් කරන්න තමයි ඔයා ඒ දර කඩන්නේ. එහෙනම් ඒ දර රැගෙන එන දරවල වටිනාකම අනිවාර්යෙන්ම දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් කළ යුතුයි. හරිද? ඊට පස්සේ කෘෂි නිෂ්පාදන සැකසීම. මම ඔක්කොම ලියන්නේ නැහැ. මම ඒක පොයින්ට් එකක් විතරක් දාන්නම්. කෘෂි නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත කටයුතු. ආයේ මොනවාද? අපි හිතමු වී කොටලා හාල් ගන්නවා. දළදේශීය නිෂ්පාදිතයට අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතුයි. පිටි කොටනවා. ඒ කොටපු පිටිවල වටිනාකම ඇතුළත් විය යුතුයි. මස් මාළු කල් තබා ගැනීම සඳහා අපි කියන්නේ අපි ජාඩි දානවා, ඇඹුල් තියල් දානවා, ඒවට පිළියෙල කරනවා. ඒවත් දළදේශීය නිෂ්පාදනයට ඇතුළත් කළ යුතුයි. ඊට පස්සේ පළතුරු බෝතල් කරනවා. ඒ කියන්නේ ජෑම් හදනවා, ඊට පස්සේ ඒවා වේලනවා, කිරි දොවා ගන්න ඒවා. ඊට පස්සේ අපි හිතමු මොනවා හරි වියනවා. හරිද? කූඩ වියනවා. ඒ සියලුම දේවල්. පැදුරු වියනවා. ඒ සියලුම දේවල් දළදේශීය නිෂ්පාදනයට ඇතුළත් කරන්න.
එහෙනම් කෘෂි නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත කටයුතු නැත්නම් ඒ ආශ්‍රිත සියලුම භාණ්ඩ සහ ස්වපරිභෝජනය සඳහා යොදා ගන්න ලබන සියලුම භාණ්ඩ. ස්වපරිභෝජනය සඳහා යොදා ගනු ලබන සියලු භාණ්ඩ. හරිද? මෙතන කෘෂි නිෂ්පාදනය කියන යටතේ අපිට හඳුන්වන්න පුළුවන් මොකද්ද? වී කොටා ගැනීම. ඊට පස්සේ වියලා ගැනීම. එතන මෙතන වී විතරක් නෙමෙයි පිටි කෙටුවත් ඒකත් දාන්න. හාල් කෙටුවත් ඒකත් දාන්න. හරිද? ඊට පස්සේ මොන හදන ඕන දෙයක් අපි හිතමු මං කිව්වේ මාළු ඇඹුල් තියල් දානවා, ජාඩි දානවා, ඒ ඕනම භාණ්ඩයක් හෝ භාණ්ඩයක් ඕනම භාණ්ඩයක් හෝ ඒකේ වටිනාකම ඒ සඳහා අවශ්‍ය දැන් වී කොටා ගන්නවා කියන්නේ ඒ වී කොටන එකෙන් දැන් වී අගය තියෙද්දි වී කොටලා සහල් බවට පත් කරාම ඒකේ අගය වැඩි වෙනවා. ඒකට එකතු කළ අගයක් බිහි වෙනවා. එතකොට ඒක සහල් බවට කෙටුවම ඒකටත් අගය ඒ ශ්‍රමයේ අගය එකතු කළා ඒ භාණ්ඩයේ අගය ගන්න ඕනේ. හරිද? ඒතර මේ සියල්ලම අපි දලදේශීය නිෂ්පාදනයට ඇතුළත් කරනවා. එතන ඉහාට රෙදි වියනවා නම් රෙදි මහනවා නම් ඒවා තමන් ඇඳුම් මහනවා නම් ඒවා ගෙදරම හදාගන්න වළම් පිඟන් ගෘහ භාණ්ඩ ඒ සියල්ලම දලදේශීය නිෂ්පාදනයට ඇතුළත් කරනවා. සියලුම භාණ්ඩ අපි හිතමු මෙහෙම තව එකක් තියෙනවා ජල සම්පාදනය. ඒ කියන්නේ අසල තියෙන මොකක් හරි වෝටර් රිසෝස් එකකින් ඇලකින් දොලකින් තමන්ගේ ගෙදරට අවශ්‍ය වතුර ටික අරන් එනවා. ඒතකොට කවුරු හරි තර්ක කරන්න පුළුවන් ඒක දලදේශීය නිෂ්පාදනයට ගන්න නෑ. ඇයි ඒකෙන් අලුත් දෙයක් බිහි වෙන්නේ නෑ. තමන් ඒ අරන් එන වතුර ටික නිසා තමන්ට ටැප් ලයින් එකකින් ගෙවලා ගන්න ඕනේ නෑ වතුර. ඇයි? තමන් අසල තියෙන ජල සම්පතකින් වතුර අරගෙන ආවා. එහෙනම් ජල සම්පාදනය ඒකත් වෙනවා. ජල සම්පාදනය. හරිද? ඊට පස්සේ වළම් පිඟන් හදාගන්න ඒවා මම කිව්වා කොට්ට මෙට්ට පැදුරු වියන ඒවත් එනවා. හරිද? එතකොට මෙන්න මේ සඳහන් කළ සියලුම ගෘහ ඒකක ආශ්‍රිත සේවාවන් සියලුම ගෘහ ඒකක ආශ්‍රිත භාණ්ඩ සහ ඒ නිෂ්පාදනය ආශ්‍රිත ක්‍රියාකාරකම් සේවාවන් නෙමෙයි. හරි සේවාවන් නෙමෙයි ගෘහ ඒකක සම්බන්ධ භාණ්ඩ සහ ඒ නිෂ්පාදනයේ භාණ්ඩ නිෂ්පාදනය ආශ්‍රිත ක්‍රියාකාරකම්. එහෙම මතක් කරගන්න. භාණ්ඩ සහ ඒවා නිෂ්පාදනයේ ආශ්‍රිත ක්‍රියාකාරකම් සියල්ල දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් කළ යුතුයි. හරිද? හැබැයි ගෘහ ඒකක ආශ්‍රිත සේවාවන් අපි හිතමු පූර්ණ වශයෙන් සේවා ස්වරූපයක් ගන්නවා. දැන් අර දර කඩන් එන එකේ දරවල වටිනාකමයි දර කඩන් එන සේවාවක් ඒ කියන්නේ ගිහිල්ලා එනවනේ. ඒ සේවාවක් පොඩ්ඩක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒතකොට ඒක අපි දලදේශීය නිෂ්පාදිතයට ගන්නවා. නමුත් ඔයා හිතන්න පූර්ණ වශයෙන් සේවා ස්වරූපයක් ගන්න ගනුදෙනු. හරිද? උදාහරණ මම ඒක පොඩ්ඩක් ලියලා ඉන්නම්. ඒක නිෂ්පාදනීමට ඇතුළත් නොවන මොනවද? මේ ටික ලියාගත්තා නේද? මම ආපහු පොඩ්ඩක් එකපාරක් කියවන්නම් හැමෝම හොඳට අවධාරණය කරගන්න. මොකද මේ මම වෙලාව පොඩ්ඩක් වැඩිපුර ගත්තට පාඩු නෑ. මේක විභාගෙදී නැවත නැවත පුන පුනා අහන ප්‍රශ්නයක් සහ ළමයි වරද්දන ප්‍රශ්නයක්. පුන පුනා අහන්නේ ඇයි? ළමයි වරද්දන නිසා. ගෘහ ඒකක විසින් සිදු කරනු ලබන ස්වපරිභෝජනය සඳහා නිපදවන සියලුම භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිපදවීම් සියලුම ක්‍රියාකාරකම් භාණ්ඩ හා ඒ භාණ්ඩ නිපදවීම ආශ්‍රිත සියලුම ක්‍රියාකාරකම් උදාහරණයක් විදිහට මම නිකන් මතක තියාගන්න කිව්වා වවාගෙන කෑම කියලා. කෘෂි භෝග නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත ගබඩා කිරීම දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත්. වනාන්තරයෙන් දර ලබාගෙන එන ඒවා ඇතුළත්. කෘෂි භෝග ලබාගෙන එන ඒවා ඇතුළත්. පාලතුරු එළවලු කඩනවා නම් හරි වනාන්තරයෙන් හෝ තමන් විසින්ම නිෂ්පාදනය කරනවා නම් ඒවත් ඇතුළත්.
දව කැඩීම, දඩයම, මසුන් අල්ලා ගැනීම වැදගත්. ඒ කියන්නේ ඇතුළත් වෙනවා. ඊට පස්සේ පිටි කොටනවා, වී කොටනවා, වියලා ගන්නවා. අපි හිතමු ජාඩි දානවා. ඒ සියලුම ආහාර කියන්නේ භාණ්ඩයක්. හරි. ඒ සියලුම භාණ්ඩ නිෂ්පාදනයන් මේකට ඇතුළත් වෙනවා. හරිද? මේක කියලා දෙනවා කෘෂි නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත සියලුම භාණ්ඩ ස්වපරිභෝජනය සඳහා යොදා ගන්න ලබන සියලුම භාණ්ඩ. හරිද? ඔන්න ඔය සියල්ලම ඇතුළත් වෙනවා. දැන් මම සමහර මුලින් කියද්දි මිස්සුනේ ඒවා ඇති ලිව්වේ නැති. ඒවා ආපහු පොඩ්ඩක් බෑක් වෙලා ආපහු මුල ඉඳන් මං කියන හැම වචනේම ලියා ගන්න. හරිද? මොකද මට මෙතන බෝඩ් එකේ සියල්ලම ලියන්න ටිකක් අමාරුයි. ඒ නිසා. රයිට්. ඒ අපි කතා කරේ ගෘහ ඒකකයක සිදුවන නමුත් දලදේශීය නිෂ්පාදනයට යොදා ගනු ලබන නැත්නම් නිෂ්පාදන ඉමට ගනු ලබන ක්‍රියාකාරකම්. දැන් අපි ඒක මකලා ඉගෙන ගන්න යනවා නිෂ්පාදන ඉමට වාර්තා නොකරන ඇතුළත් නොකරන ක්‍රියාකාරකම් මොනවාද? නිෂ්පාදනීමට ඇතුළත් නොවන ලියාගන්න මෙහෙම අපි හිතමු දැන් පූර්ණ වශයෙන් සේවා ස්වරූපයක් ගන්න. දැන් කෑම උයන එක නම් හරි දලදේශීය නිෂ්පාදනයට ඇතුළත් කරන්න ඕනේ ඒ කෑමවල වටිනාකම. නමුත් අපි හිතමු තමන් විසින් තමන් පදිංචි වෙලා ඉන්න නිවස අතුපතු ගාලා මොප් කරලා මකුළු දැල් කඩලා ඊට පස්සේ ඔය ඒවා මකුළු දැල් කඩද්දී ආවට එහා මෙහා තියෙන බඩුවකුත් කඩලා ඒවා කරනවා. හරිද? ඊට පස්සේ පොඩ්ඩක් අලංකාර කරලා තීන්ත චුට්ටක් ගන්නවා තමන් විසින්ම. එන්නේ වැටුප් ගෙවලා ගන්නවා නම් අනිවාර්යෙන් ඒක දාන්න එපා. මේක තමන් විසින්. ඊට පස්සේ මොනවා හරි නඩත්තු කරනවා, ඊට පස්සේ මොනවා හරි හදනවා, තීන්ත ගන්නවා, පොලිෂ් කරනවා. අලුත් ලී බඩු පිහදාන ඔන්න ඔය වගේ ගෙවතු අලංකරණය ඊට පස්සේ නිවස පිරිසිදු කිරීම නඩත්තු කිරීම පිළිසකර කටයුතු කිරීම අන්න ඒවා දලදේශීය නිෂ්පාදනයට එන්නේ නැහැ. එහෙනම් දාන්න මොනවාද ගෘහ සේවා මේකට එන්නේ නැති? එතකොට මේක ස්වපරිභෝජන සේවාවන් කියලා දාමු. ස්වපරිභෝජන සේවාවන්. ස්වපරිභෝජන සේවාවන් මොනවාද? නිවස පිරිසිදු කිරීම, අලංකාර කිරීම, ගෙවතු අලංකරණය, ගෙවතු වගාව එනවා හොඳේ. ගෙවතු අලංකරණය එන්නේ නැත්තේ. ඊට පස්සේ අපි හිතමු තව මොනවාද? ගෙවතු අලංකරණය ඊට පස්සේ මොන හරි පිළිසකර කටයුතු ඒවා එන්නේ නැහැ. එන්නේ නැහැ හොඳේ. එනවා නෙමෙයි එන්නේ නැහැ. ඊට පස්සේ නිවසේ ඕනම පිරිසිදු කිරීමක් ඒක අපි ලියුවානේ. පිරිසිදු කිරීම භාණ්ඩ පිරිසිදු කරාට ඒවා එන්නේ නැහැ. අලුතෙන් නිෂ්පාදනය කරොත් විතරයි. හරිද? ඊට පස්සේ අපි හිතමු ආහාර පිළියෙල කිරීම සහ පිළිගැන්වීම. ඒක එන්නේ නැහැ. හොඳේ. ආහාර පිළියෙල කිරීම සහ පිළිගැන්වීම. පිළියෙල කිරීම එන්නේ නැහැ. කිරීම සහ පිළිගැන්වීම. ආහාර පිළියෙල කිරීම සහ පිළිගැන්වීම එන්නේ නැහැ. ඊට පස්සේ අපි හිතමු දැන් අපි කලින් අර කිව්වේ දලදේශීය නිෂ්පාදනයට එනවා කියලා. ඒ මොනවාද? ඒ කිව්වේ භාණ්ඩ නිෂ්පාදනයේ වටිනාකම. කෘෂි නිෂ්පාදනයේ වටිනාකම. වී කොටා සහල් සකසා ගැනීම, පිටි කොටා ගැනීම කිව්වා, මස් මාළු කල් තබා ගැනීමට පිළියෙල කිරීම, පළතුරු බෝතල් සැකසීම, කිරි මුදවා ගැනීම, කූඩ විවීම, ඒ වගේ දේවල්. හරිද? හැබැයි
නිවසේ අපි සාමාන්‍යයෙන් එදිනෙදා කරන හරිද ආහාර පිළියෙල කිරීම නිකම්ම සේවාව විතරයි අපි මේ කතා කරන්නේ ආහාර පිළියෙල ආහාර ටික අපිට භාණ්ඩ විදිහට දාන්න පුළුවන් හැබැයි ඒක වෙළඳපොලෙන් ගත්තේ නැත්නම් විතරයි වෙළඳපොලෙන් ගත්තා නම් ආයි අලුතෙන් දාන්න දෙයක් නැහැ කොහොමද දලදේශීය නිෂ්පාදිතය තුල තියෙනවා අපි කොහේ හරි මාළු ටික මාකට් එකෙන් ගත්තා නම් ඒ මාළු මාකට් එකේ අපි මිලදී ගනිද්දී ඒ ටික ඒ නිෂ්පාදකයාගේ දලදේශීය නිෂ්පාදිත වටිනාකමට ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට මෙතනදී අපි දලදේශීය නිෂ්පාදනයට ඇතුළත් කරන්නේ අපි විසින් අලුතෙන්ම සකසා ගන්න දෙයක්. දැන් ආහාර පිළියෙල කරද්දී අපි විසින් ගෙදර වවලා ආහාර පිළියෙල කරනවා නම් ඒක ඇතුළත් වෙනවා. හරිද? ඒ කියන්නේ අපි කිව්වේ ස්වපරිභෝජනය සඳහා නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රමාණය ඇතුළත් වෙනවා. නමුත් අපි වෙළඳපොලෙන් එළවලු පළතුරු ගෙනල්ලා ඒව සකසලා ඒවයින් කෑම බීම හැදුවා කියලා මෙතනට ඒක අදාළ වෙන්නේ නැහැ. හරිද? ඒකයි අපි දාන්නේ ආහාර පිළියෙල කිරීම සහ පිළිගැන්වීම ගන්නෙ නැහැ. ඊට පස්සේ අපි දන්නවා ගෙවල් වල ගෘහණියන් විසින් සිදු කරනු ලබන සේවාව ගෘහණියන්ගේ සේවාව ලබන සේවා එතකොට මේකත් ඒකක්ම තමයි ඒවා එන්නෙත් නෑ ආහාර පිළියෙල කිරීම ඊට පස්සේ දරුවන් රැක බලා ගැනීම ඊට පස්සේ රෙදි සේදීම රෙදි අලුතෙන් රෙදි මහත් දිනනවා හැබැයි රෙදි සෝදක් දින්නේ නැහැ අලුත් දෙයක් බිහි වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට කියන්න පුළුවන් සර් ඉතින් මේ අලුත් දෙයක් බිහි වෙන්නේ නැත්තේ මොකද මේ පරණ රෙද්දක් කුණු නැති අලුත් ඇඳුමක් බිහි වෙනවනේ නෑ ඉතින් අලුත් ඇඳුමක් නෙමෙයි ඒක කුණු ටික යනවා විතරයි හරිද ඊට පස්සේ අපි හිතමු දරුවන්ට අධ්‍යාපනය ලබා දීම තමන් මව්වරුන් පියවරුන් විසින් තමන්ගේ දරුවන්ට දැන් හිතන්නකෝ මට ළමයෙක් ඉන්නවා කියලා මට තාම නෑ මම මගේ ළමයාට ඉගන්නුවොත් මම මෙතන කරන්නේ මගේ ළමයින්ට නෙමෙයි වෙන ළමයින්ට උගන්වන්න එහෙනම් ඒක දලදේශීය නිෂ්පාදිතයට එනවා නමුත් මම මගේ දරුවෙකුට ඉගන්නුවොත් මම මගේ දරුවෙක්ව බලාගත්තොත් අන්න ඒවා දලදේශීය නිෂ්පාදනයට එන්නේ නෑ මම ගෘහණියක් නෙමෙයි ඉතින් ගෘහණියක් විතරක්ම නෙමෙයි ඒවා කරන්නේ ඔයලාගේ ගෙවල් වල අම්මලා වගේම තාත්තලාත් ඒ වගේ දේවල් වලට උදව් කරනවා දරුවන්ට ඉගැන්වීම එතනින් එහාට තව තියෙනවා මොනවද තමන්ගේ පවුලේ දුවා දරුවන් රැක බලා ගැනීම නැත්තම් අම්මා තාත්තා ඔය කියන්නේ වියපත් පුද්ගලයන් වැඩිහිටි පුද්ගලයන්ව රැක බලා ගැනීම ඔය වගේ කිසිම සේවාවක් හරිද මම ඒ ටික ලියන්න නැතුව කියන්න නැත්නම් අපිට ගොඩක් වෙලා වෙයි පවුලේ වියපත් සමාජිකයන්ව රැක බලා ගැනීම ඊට පස්සේ ඔවුන්ගේ බඩු බාහිර ආදිය සඳහා ඒ කියන්නේ ඔවුන්ගේ බඩු බාහිර ආදිය එහෙට මෙහෙට රැගෙන යාම නැත්නම් ඔවුන්ව රැගෙන යාම අපි හිතමු උදාහරණයක් විදියට ඔයා හැමදාම ඔයාගේ අක්කව බස් හෝල්ට් එකට දාලා එනවා උදේට පන්ති යන්න කියලා. අන්න ඒ ගමන අදාළ වෙන්නේ නැහැ. ඒක මොකද පූර්ණ වශයෙන් සේවාවක්. එහෙනම් පූර්ණ වශයෙන් කරන ලබන සේවාවන් ඇතුළත් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් Tamanගේ ගෙදර අයට ඔයා දැන් ඔයාට ගෙදරින් කිව්වොත් මොකද්ද? පුතේ මේ කඩේට පොඩ්ඩක් ගිහිල්ලා එන්න. ඔයා කියන්න පුළුවන් බෑ මම යන්නේ නැහැ. ඇයි හේතුව? ඕක දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් වෙන්නේ නැහැ වැඩක් නෑ. හැබැයි කඩේට ගිහිල්ලා අරන් එන භාණ්ඩය ඒක කොහොමද නිෂ්පාදනය වෙන්නේ? කියන්නේ ව්‍යාපාර ආයතනය විසින් නිෂ්පාදනය කරද්දී ඇතුළත් වෙලා තියෙනවා. ආපහු ඕගොල්ලෝ ඇතුළත් කරන්න ඕනේ නැහැ. හරිද? අන්න ඒකයි. එතකොට මෙතනදී ඒක ඇතුළත් වෙනවද නැද්ද කියන එක මෙන්න මේ ක්‍රයිටීරියාස් වලට දාලා බලන්න. හරිද? සරල අදහස තමයි ස්වපරිභෝජනය සඳහා නිෂ්පාදනය කරන ලබන සියලුම භාණ්ඩ දලදේශීය නිෂ්පාදනයට ඇතුළත් වන අතර ස්වපරිභෝජන සේවාවන්, ඒ කියන්නේ පූර්ණ වශයෙන් සේවාවන් ඒ සඳහා දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් නොවේ.
එහෙනම් නිෂ්පාදන ඉම තුල තියෙනවා මොකද්ද? ස්වපරිභෝජන භාණ්ඩ. ගෘහ ඒකක වලින් නිෂ්පාදනය කරන ස්වපරිභෝජන භාණ්ඩ. එහෙනම් නිෂ්පාදන ඉමෙන් එළිය තියෙනවා ස්වපරිභෝජන සේවාවන්. හරි නේද? right. ඊට පස්සේ දැන් ඕක පොඩ්ඩක් හොඳට තේරුම් ගන්න. ඕක හොඳට ලියා ගන්න. මොකද අනිවාර්යෙන්ම ඕවා විභාගයේදී චෙක් කරනවාමයි. හරිද? ඕවා ලියා ගන්න. right. මම මෙතන ඉන්න ඒක ලියා ගන්න පුළුවන්. හරිද? මම පොඩි වෙලාවක් දෙන්න. හරි ඕගලන්ට පෝස්ට් කරලා හරි ලියා ගන්න පුළුවන් නේ. ඊට පස්සේ අපි එනවා කොහෙටද? නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියා. හරි නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියාවලට එන්න කලින් මට අමතක වුණා අපිට තියෙනවා නිෂ්පාදනීමට ඇතුළත් නොවන අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් ගැන කතා කරන්න. හරිද? නිෂ්පාදනීමට ඔයගලන්ට ඒක පේනවද? ඇතුළත් නොවන. මෙතන තියෙන ඇතුළත් නොවන කියලා එක අපව ලියන්න උවමනාවක් නැහැ. ඇතුළත් නොවන ආර්ථික කටයුතු. හරි. අපිට නිෂ්පාදනීමට ඇතුළත් නොවන ඒවා විදිහට අපි එකක් දැනටම අඳුරගත්තා. ඒක තමයි ගෘහ ඒකකයන් නැත්නම් කුටුම්බ විසින් ස්වපරිභෝජනය සඳහා නිපදවනු ලබන සේවාව. හැබැයි ඊට අමතරව ඔයාට තව ප්‍රධාන ඵලදායී නොවන ආර්ථික ක්‍රියාකාරකම් අපි මේකට ඇතුළත් කරන්නේ නැහැ. හරිද? ඵලදායී නොවන ක්‍රියා මොනවාද ඵලදායී නොවන ක්‍රියාවන් වෙන්නේ? මූලික වශයෙන් ඵලදායී නොවන ක්‍රියාකාරකම් අපි තුනක් හඳුනා ගන්නවා. පළවෙනි එක තමයි සංක්‍රාම. සංක්‍රාම කියන්නේ ඒකපාර්ශවීය ගෙවීම. ඒ කියන්නේ ඔයා හිතන්න මගේ නැත්නම් ඕගොල්ලන්ට ඔයාලගේ අම්මලා තාත්තලා සල්ලි දෙනවා පොකට් මනී විදියට. පුතේ මේක අරන් ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා දැන් බස් එකටම නෙවෙයිනේ හරියටම දැන් ඕගොල්ලන්ට හිතන්නකො මෙහෙම බස් එකට යන්න 10යි එන්න 10යි නම් රුපියල් 20යි නම් නැත්නම් බස් ටිකට් එකේ යන්න 20යි එන්න 20යි රුපියල් 40 නම් 40 විතරක් නෙමෙයි 40ත් ප්‍රශ්නයක් නෑ. ඉතින් 40 විතර නෙමෙයි රුපියල් 100ක් වගේ දෙනවා බස් එකෙත් ගිහිල්ලා මේ පොඩ්ඩක් මොන හරි එන ගමන් ඉතින් ටොපියක් කඩලැටයක් බනිස් කෑල්ලක් වගේ අරගෙන කාලා එන්න කියලා ඔන්න රුපියල් 100ක් දෙනවා. ඒකෙන් ඔයාගේ අම්මා තාත්තට ඔයා ඒ අවස්ථාවේදී ඒ සඳහාම වෙන මුකුත් ආපහු අනිත් පැත්තට දෙන්නේ නැහැ. ඒ සඳහා ඔය යුතුයකමක් විදිහට ඔයා හොඳට ඉගෙනගෙන පස්සේ සලකන එක වෙනම කතාවක්. ඒ වුණාට ඒ අවස්ථාවේදී මව් පාර්ශ්ව නැත්නම් අම්මා තාත්තා ඔයාට ඒක පාර්ශවීය තමයි ගෙවීම කරන්නේ. ඒතර ඒකට කියන අපි සංක්‍රාම. ඒවා අපි ඒක මම ඔයාට එක උදාහරණයක් විදිහට කිව්වේ. සංක්‍රාම අපිට පුළුල් වශයෙන් ගන්න පුළුවන් පෞද්ගලික සංක්‍රාම, රජයේ සංක්‍රාම. ඒතකොට ඒක පෞද්ගලික සංක්‍රාම. රජයේ සංක්‍රාම කියන්නේ විශ්‍රාම වැටුප. විශ්‍රාම ගියයින් පස්සෙත් එයාට ජීවත් වෙන්න සැලරි එක දෙනවා. එයා විශ්‍රාමිකයෙක් නිසා. රජයේ අනිත් පැත්තට එයාගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අන්න විශ්‍රාම වැටුප රාජ්‍ය සේවකයන්ට හම්බෙන විශ්‍රාම වැටුප ඵලදායී නැහැ. ඇයි? රජය නිකන් ගෙවන්නේ එහාට. එයා ඒ අවස්ථාවේදී සේවාවක් ඉටු කරන්නේ නැහැ රජය වෙනුවෙන්. එයා කලින් ඉටු කළ සේවාවන් ඇගීමක් විදියට තමයි ඒක දෙන්නේ. එතකොට ඒකට අපි කියනවා සංක්‍රාම
හෙවත් ඒක පාර්ශවීය ගෙවීම. සංකාම හෙවත් ඒක පාර්ශවීය ගෙවීම. එතකොට මේකේ තියෙනවා සංකාම ಜಾති කීපයක් අපිට ගන්න පුළුවන්. පෞද්ගලික සංකාම, රාජ්‍ය සංකාම, රාජ්‍ය සමෘද්ධි දීමනා, විශ්‍රාම වැටු ඒ වගේ. ඒවා ඵලදායී නෑ. ඇයි? ඒ වෙනුවට සේවාවක් හෝ භාණ්ඩයක් බිහි වෙන්නේ නෑ. එහෙනම් ඒක නිෂ්පාදන ඉමට ඇතුළත් වෙන්නේ නැහැ. ඊළඟ එක. පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම ආශ්‍රිත ගනුදෙනු. අපි මොනවා හරි පාවිච්චි කරපු භාණ්ඩයක් නම් ඒක නැවත විකුණනවා කියලා හිතන්න. ඒහා අදාළ ගනුදෙනු කිසිවක් අපි වාර්තා කරන්නේ නැහැ. නමුත් ඔයා හිතන්න හැබැයි මෙහෙම මෙන්න මේක පොඩි පැටලෙන ප්‍රශ්නයක් විභාගෙත් ඔයාගෙන් පටලවනවා. ඒක තමයි පාවිච්චි කරපු භාණ්ඩයක්. අපි හිතමු සෙකන්ඩ් හෑන්ඩ්. ඒ කියන්නේ පාවිච්චි කරපු මෝටර රථයක් අලුත් වැඩියා කරලා. අපි හිතමු අලුතෙන් බොඩි කිට් එකක් ගහනවා කියලා. හොඳ Mitsubishi Lancer එකක් තියෙනවා. ඒක සෙකන්ඩ් හෑන්ඩ්. මං ගාව තියෙනවා. මට වෙන වාහනයක් ගන්න ඕන නිසා මම ඒක විකුණනවා. එතකොට ඒක පාවිච්චි කරපු භාණ්ඩයක්නේ. ඒක නිකම්ම විකුණුවොත් ඒක අදාළ වෙන්නේ නැහැ. හරිද? පාවිච්චි කරපු භාණ්ඩ නැවත විකිණීම. අපි ඒක දාමු. හරි වචනේ අපි දන්නේ මොකද්ද? සෙකන්ඩ් හෑන්ඩ්. සෙකන්ඩ් හෑන්ඩ් ගුඩ්ස් නේ. ඒ කියන්නේ පාවිච්චි කරපු ඒවා. ඕගොල්ලොත් ගන්නවා ඇතිනේ. ඕගොල්ලොත් ඔය පාවිච්චි කරපුවා වෙන කවුරු හරි පාවිච්චි කරලා අහක දාපු එකක් ඕගොල්ලෝ දැන් පාවිච්චි කරනවා ඇති. සමහර වෙලාවට කවදා හරි ඔයා මොකක් හරි පාවිච්චි කරන්න ගන්නවා නම් ඔයාට වෙන කවුරුවත් පාවිච්චි කරපු නැති එකක් හොයා ගන්නවත් නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට. හරිද? දැන් අපිට වගේ සමහර වෙලාවට ඔය සමහර භාණ්ඩ වර්ග වලට සෙකන්ඩ් හෑන්ඩ් ඒවා විතරයි තියෙන්නේ මාකට් එකේ. ඇයි? ඔක්කොම තියෙන්නේ පාවිච්චි කරලා අහක දාපුවා. අලුත් එකක් හොයාගන්න හරි අමාරුයි. හරිද? එතකොට ඒ වගේ දෙයක් දළදේශීය නිෂ්පාදිත සෙකන්ඩ් හෑන්ඩ් ප්‍රොඩක්ට් එකක් අපි හිතමු පාවිච්චි කරන ලද භාණ්ඩ නැවත විකිණීමක්. දළදේශීය නිෂ්පාදිතයට අදාළ වෙන්නේ නැහැ. හැබැයි හිතන්න පාවිච්චි කර භාණ්ඩය නැවත විකුණද්දී ඔයා පොඩි වෙනස්කමක් කරනවා. උදාහරණයක් විදිහට කායකට නම් බොඩි කිට් එකක් ගහනවා. හොඳ බොඩි කිට් එකක් ගහනවා රුපියල් 50000ක් 60000ක් වියදම් කරලා. ඊට පස්සේ තව හොඳ සයිලන්සර්ස් දෙකක් දාලා ඊට පස්සේ තව අපි හිතමු මොකක් හරි උඩින් අර ට්‍රැක් එකක් එල්ලලා තව මොනවා හරි හොඳ ලස්සන වැඩ කිඩ ටිකක් දානවා. ඒකට රුපියල් ලක්ෂයක් විතර යනවා. එතකොට ඔයා විකුණද්දී ඒ ලක්ෂෙත් එකතු කරලානේ විකුණන්නේ නැත්තම් පාඩු වෙන ඔයාට. හරිද? එතකොට අන්න හැබැයි මතක තියාගන්න ඒවා ඒ සඳහා යම් මේ පාවිච්චි කළ භාණ්ඩය සඳහා යම් වෙනස්කමක් කළොත් ඒ කියන්නේ මුදල් ගෙවලා ඒ කියන්නේ ලොකු ගාණක් ගෙවලා පොඩි පොඩි ගාණ ඔය ස්ටිකර් එකක් දෙකක් ගන්න එකක් නෙමෙයි. ස්ටිකර් එකක් ගහලා වාහනේ හොදලා විකුණන එක නෙමෙයි මේ කතා කරන්නේ. හරිද? ඒ කියන්නේ යම් කිසි අගයක් එකතු කරලා නැවත විකුණුවොත් අගය එකතු කළ දැන් බොඩි කිට් එකක් ගැහුවොත් අනිවාර්යෙන් අගය එකතු කරනවානේ. අගය එකතු කර නැවත විකිණීමේදී එම එකතු කළ අගය ඒ කියන්නේ අර බොඩි කිට් එකේ අපි හිතමු රුපියල් ලක්ෂ 1.20ක් ගියා කියලා බොඩි කිට් එකට. අන්න ඒ අගය විතරක් වෙනම නිෂ්පාදනීමට ඇතුළත් වෙයි. අපි හිතමු එකතු කළ අගය 1.20යි කායකේ කලින් එකතු කරන්න කලින් තිබ්බ අගය ලක්ෂ 30යි. ලක්ෂ 30යි ඒක එකතු කරයින් පස්සේ 31.20යි. අන්න 31.20න්
1.20 නිෂ්පාදනීමට ඇතුළත් වෙනවා. හරිද? හැබැයි 30 ඒක සෙකන්ඩ් හෑන්ඩ් ගුඩ් එකේ වටිනාකම. අලුතෙන් අගයක් එකතු උනේ නැහැ. එහෙනම් ඒක දළදේශීය නිෂ්පාදනයට නැත්නම් නිෂ්පාදනීමට ඇතුළත් නැහැ. එහෙනම් පාවිච්චි කළ භාණ්ඩය නැවත විකිණීම අදාළ නැහැ. නමුත් එකතු කළ අගයක් බිහි කළොත් ඒක අදාළයි. හරිද? ඊළඟ එක ඒකත් වැදගත්. ශුද්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක් ගන්න. ගනු ලබන ගනුදෙනු. ශුද්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක්. ඒ කියන්නේ ළමයි මෙහෙමයි. උදාහරණයක් විදියට ඔයා බැංකුවකින් ණයක් ගන්නවා. හරිද? ඒ ණය වටිනාකම ආර්ථිකයේ මේ දළදේශීය නිෂ්පාදනයේ නැත්නම් නිෂ්පාදනීමට ඇතුළත් වෙන්නේ නැහැ. ඇයි? අපි හිතමු මේ තියෙන්නේ බැංකුව. ජාතියේ මහා පහන් ටැඹ NSB නේද? අනේ මන්ද. ජාතියේ මහා පහන් ටැඹෙන් ඔයා ගන්නවා මොකද්ද? ලෝන් එකක්. අපි හිතමු ලෝන් එක රුපියල් මිලියන 5යි. 5 මිලියන් ලෝන් එකක් දාලා තියෙන ඔයා. හරිද? එතකොට මේ ඉන්නේ ඔයා. දුන් මේ ලෝන් එක ළමයි මොකක්ද මේ ලෝන් එකේ කතාව? බැංකුව ගාව තිබ්බ සල්ලි ටිකක් ඔයාට හම්බුණා. අලුතින් දෙයක් බිහි වුණාද? තාම නෑ. ඒකෙන් ඔයා සමහර විට කරන දේ අනුව ඒක පස්සේ එතනින් එහාට අපි හිතමු ඒක අරගෙන ඔයා මොකක් හරි බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගන්නවා. එහෙනම් ඒක දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් වෙනවා බ්‍රෑන්ඩ් නිව් නා. ඒ වුණාට සෙකන්ඩ් හෑන්ඩ් ගත්තොත් ඒක ඇතුළත් වෙන්නේ නැහැ. ඒක හැබැයි මෙතනට අදාළ නැහැ. ඒක තියෙන්නේ මෙතනින් එහාට. එහෙනම් අපි මේ පැත්ත කන්සර්න් කරන්නේ නැහැ. අපි මේ කතා කරන්නේ ශුද්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක් ගන්න ගනුදෙනුව. අය කියන්නේ ඔයා බැංකුවකින් ලෝන් එකක් ගන්නවා. ඔයා බැංකුවේ ලෝන් එකක් ගත්තම මොකක්ද වෙන්නේ? වෙන්නේ බැංකුව ගාව තිබ්බ 5 මිලියන් ඔයා ගාවට ආවා. එච්චරයි. වෙන මුකුත් උනේ නැහැ. හරිද? වෙන කිසිම දෙයක් උනේ නැහැ. එහෙනම් ඒවට අපි කියනවා ශුද්ධ වශයෙන් මූල්‍ය ස්වරූපයක් ගන්න ගනුදෙනු. ඒතර ඕවා විතරද? නෑ. තව තියෙනවා මොනවාද? කොටස් මිලදී ගැනීම. කොටස් මිලදී ගැනීම. භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම. ඕනම මූල්‍ය පත්‍රිකාවක් මිලදී ගැනීම. ඊට පස්සේ අපි හිතමු ඔයා මොන හරි බැංකුවේ රුපියල් ලක්ෂයක් තැන්පතු කරනවා. හරිද? ඔයාට හම්බ වෙන රුපියල් ලක්ෂයක මුදලක් අපි හිතමු ඔයා තිරස ලක්ෂපති ජයග්‍රහණය කළා. ඔයාට 1,25,000ක් මුදලක් හම්බ වෙනවා. ඔයා ඒ 1.25 හරි ලක්ෂය හරි තැන්පතු කරනවා. තැන්පත් කරත් ඒකේ වෙන්නේ මොකද්ද? ඔයා ගාව තියෙන ඩිපොසිට් එක ඔයාගේ අයිතිය යටතේ බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. හරිද? ඒකත් ශුද්ධ වශයෙන් මූල්‍ය ස්වරූපයක්. ඒක තැන්පත් කළා කියලා අලුත් දෙයක් වැඩි වුණේ නැහැ. භාණ්ඩයක් සේවාවක් නිෂ්පාදනය වුණේ නැහැ. එහෙනම් මේක එන්නේ නැහැ. තේරුණාද? මේ රුපියල් ලක්ෂය ඕ මේ මිලදී ගන්න මූල්‍ය පත්‍රිකාව, මේ මිලදී ගන්න භාණ්ඩාගාර බිල්පත, මේ මිලදී ගන්න කොටස ශුද්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක් ගන්න ගනුදෙනු නිසා දළදේශීය නිෂ්පාදනයට ඇතුළත් වෙන්නේ නැහැ. නිෂ්පාදනීමට ඇතුළත් වෙන්නේ නැහැ. තේරුණාද? දැන් තව මේ අවස්ථාවේ දැන් මේකෙදි අපි කිව්වා සෙකන්ඩ් හෑන්ඩ් එක පොඩ රෙනෝවේෂන් පාවක් දාලා පොඩක් වැලියු ඇඩිෂන් එකක් කළොත් ඒ වැලියු ඇඩිෂන් එක අපි කිව්වා දළදේශීය නිෂ්පාදිතයට එනවා.
second hand product එකේ ඒ කියන්නේ කලින් තිබ්බ value එක එන්නේ නැහැ. මෙතනදිත් ඒ වගේ පොඩි adjustment එකක් තියෙනවා. මොකද්ද? හිතන්න මේ කොටස් මිලදී ගත්තට සමන් නම් කොටස් මිලදී ගත්තේ සමන්ට රුපියල් අපි හිතමු සමන් රුපියල් මම මේ ටික මරන්න. සමන් රුපියල් ලක්ෂ 5ක කොටස් මිලදී ගත්තා. මේක දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් සමන්ට ඒ වෙනුවෙන් රුපියල් 20000ක ලාභාංශයක් හම්බුණා. ලාභාංශ අන්න සමන් ගාව තිබ්බේ නැති දෙයක් අලුතෙන් හම්බුණා. දැන් ඉස්සෙල්ලා නම් ලක්ෂ 5 කොටස් ටික යාට හම්බුණා. එයා ලක්ෂ 5 ඉන්වෙස්ට් කරා කොටස් බලපත්‍රය නැත්නම් කොටස් සර්ටිෆිකේට් එකක් හම්බුණා. හරිද? කොටස් සහතිකයක් හම්බුණා. හැබැයි දැන් මොනවාද යාට අලුත් දෙයක් හම්බෙලා? මොකක්ද? ලාභාංශයක්. ඇයි ඒ ලාභාංශ දෙන්නේ? එයා කොටස් මිලදී ගත්ත නිසා. අන්න ඒක මෙන්න මේ ලාභාංශය දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් විය යුතුයි. ලාභාංශය දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් විය යුතුයි. නමුත් මේ ලක්ෂ 5 ඇතුළත් වෙන්නේ නැහැ. ඒ වගේම මෙන්න මෙයා මිලියන 5ක ලෝන් එකක් ගත්තානේ. මේක ඇතුළත් වෙන්නේ නැහැ දළදේශීය නිෂ්පාදිතයට. දළදේශීය නිෂ්පාදනයට මේක අදාළ වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද? අපි හිතමු මෙයා එන් වෙනුවෙන් මාසිකව මේ ගත්ත ලෝන් එකට මිලියන 5 ලෝන් එකට එයා මාසිකව රුපියල් 25000ක මාසිකව රුපියල් 25000ක ලෝන් එකට ඉන්ට්‍රස්ට් එකක් ගෙවනවා. මිලියන 5 සඳහා මාසිකව රුපියල් 25000ක ඉන්ට්‍රස්ට් එකක් ගෙවනවා නම් ඒ ඉන්ට්‍රස්ට් එක මේක ඇතුළත් වෙන්නේ නැහැ දළදේශීය නිෂ්පාදනයට. නමුත් මෙන්න මේ පොලිය අලුතෙන් එන දෙයක් පොලිය ඇතුළත් වෙනවා. හරිද? ඒ හින්දා මතක තියාගන්න අපි මේ සුද්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක් ගන්න ගනුදෙනුව කියන්නේ ඒ අදාළ ප්‍රාග්ධනය නැත්නම් මේ මූල්‍ය කෑල්ල හෙට මෙහෙට වීම විතරයි. රුපියල් 50000ක් තැන්පත් කරනවා නම් බැංකුවේ 50000 තමයි දළදේශීය නිෂ්පාදනයට එන්නේ නැත්තේ. ඒ තැන්පතුව වෙනුවෙන් අපි හිතමු මම ස්ථාවර තැන්පතුවක් දාලා තියෙනවා. අලුත් දෙයක් බිහි වෙන්නේ නැහැ. ඒ ස්ථාවර තැන්පතුව දළදේශීය නිෂ්පාදිතයට එන්නේ නැහැ. නමුත් ඒ ස්ථාවර තැන්පතුව සඳහා මට රුපියල් 2000ක මාසික පොලියක් ලැබෙනවා නම් ඒ රුපියල් 2000 මාසික පොලිය හම්බෙන්නේ මම මගේ සල්ලි බැංකුවට දාපු නිසා. ඒ සඳහා ඇගීමක් විදිහට ඒ සඳහා පොලියක් විදිහට තමයි මට ඒ රුපියල් 2000 හම්බෙන්නේ. එහෙනම් ඒ 2000 දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් විය යුතුයි. එහෙනම් දුවේ පුතේ කරුණාකරලා මතක තියාගන්න මේ ගනුදෙනු දෙකේදීම second hand product එකේ නම් value addition එකක් තිබ්බා නම් අලුතෙන් එකතු කළා ගයක් බිහි වුණා නම් ඒ අගය විතරක් දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් විය යුතු අතර ශුද්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක් ගන්න ගනුදෙනුවකදී ඒ ගනුදෙනුවේ අගය දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් නොවුණත් ඒ සඳහා යම්කිසි ආදායමක් හිමි වේ නම් හෝ පොලි වියදමක් දැරිය යුතු වේ නම් ඒ ආදායම හෝ වියදම ඒ රිටර්න් එක දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් විය යුතුයි. ඒක හොඳට නෝට් ඩවුන් කරගන්න. ආපහු ලියා ගන්න බැරුණා නම් ආපහු පොඩ්ඩක් බෑක්වර්ඩ් වෙලා ආපහු අහන්න. එතකොට ඔයාලට පුළුවන්. හරිද? හරි. ඔය ටික ලියාගෙන ඉවර නම් අපි ඒ ටික අයින් කරලා දාලා ඊළඟ ටික ලියා ගමු. තව මොනවද නිෂ්පාදන ඉමෙන් බැහැර කරන්නේ?
ඊට අමතරව නිෂ්පාදනයීමට ඇතුළත් නොවන ගනුදෙනු මොනවද? අපි කලින් එකක් කතා කරා ඒක මත ඒකට අග්ගල් ලියාගමු ස්වපරිභෝජන සේවා. ඒක එන්නේ නැහැ. කොහොමද අර තුනේ එන්නේ නැහැ. සංක්‍රාම සෙකන්ඩ් හෑන්ඩ් ඒ කියන්නේ පාවිච්චි කර භාණ්ඩ නැවත විකිණීම සහ මූල්‍ය පත්‍රිකා මිලදී ගැනීම. ඒවා එන්නේ නැහැ. ස්වපරිභෝජන සේවා එන්නේත් නැහැ. හරිද? ඊට පස්සේ මං කිව්වා නොමිලේ ලැබෙන ස්වභාවික සම්පත්. අපි හිතමු අපිට වාතය අපි මේ හුස්ම ගන්න ඔක්සිජන්. හරිද? අපිට කොච්චර වටිනවද? ඒක අපිට නොමිලේ ලැබෙන්නේ. අපි ඒක ගන්නෙ නැහැ. හරිද? ඊට පස්සේ වැසි ජලය නොමිල භාණ්ඩයක් අපි ඒක ගන්නෙ නැහැ. හරිද? ඊට පස්සේ අපි ඇවිදින පොළව ඒකෙන් ආර්ථික ක්‍රියාකාරකම් බිහි වෙන්නේ නැහැ. අපි ඇවිද්දා කියලා. එතකොට ඒවට අපිට ගන්න බෑ. නමුත් ඔයා හිතන්න නොමිලේ ලැබෙන ස්වභාවික සම්පතක් විදියට ගන්න එපා වනාන්තරයකින් කඩන් එන දර. ඇයි? වනාන්තරයකින් කඩන් එන දර ඔයා දන්නවා මාකට් එකේ ඔයාට විකුණන්න පුළුවන්. එහෙනම් නොමිල සම්පතක් නෙමෙයි ඔයා ශ්‍රමය වැය කළා තමයි ඒක කඩාගෙන ආවේ. එහෙනම් ඒක දළදේශ නිෂ්පාදනයේට ඇතුළත් විය යුතුයි. අපි තුමු ඔයා කැලේකට ගිහිල්ලා මී පැණි ටිකක් මී වදයක් කඩාගෙන එනවා. ඒක ඔයාට නොමිල භාණ්ඩයක් නෙමෙයි ඒක ඔයාට හොඳ ගානකට විකුණන්න පුළුවන්. එහෙනම් ඒවා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ සැපයුම පවතින වෙලාවට අසීමාන්තිකව සැපයුමක් ඇති නොමිල සම්පත්. උදාහරණයක් විදිහට භූමිය නැත්තම් අපි හිතමු මොනවා හරි නිකන් හරි වාතය හිරු එළිය ඊට පස්සේ දැන් ඔන්න හිරු එළියේ ඔයා රෙද්දක් වේලෙන්න දානවා. අනේ ඒක හරි. ඒක එන්නේ නැහැ දළදේශ නිෂ්පාදිතයට. ඇයි? හිරු එළියේ රෙද්දක් වේලනවා කියන්නේ ඒක අදාළ නැහැ. ඒක ඔයාට කාටවත් විකුණන්න බෑ. නමුත් ඔයා මෙහෙම කරා. ඔයා මිරිස් ටිකක් වේලෙන්න දාලා මිරිස් කුඩු හදනවා. ඒක දළදේශ නිෂ්පාදිතයට එනවා මිරිස් කුඩු වල වටිනාකම. නමුත් රෙද්දක් වේලෙන්න දැම්මා කියලා අපි හිතමු ඔයාගේ ආච්චිට වැඩිය ඇවිදින්න කරන්න අමාරුයි හැරමිටියෙන් යන්නේ. ආච්චි කියනවා පුතේ ඔය රෙද්ද ගිහිල්ලා පොඩ්ඩක් වේලෙන්න දාන්න. එතකොට ඔයා ටක් ගාලා ආච්චිගේ රෙද්ද අරගෙන ඒක වේලෙන්න දානවා. එතකොට ආච්චිගේ රෙද්ද වේලෙන්න දැම්මා කියලා අලුත් දෙයක් බිහි වෙන්නේ නැහැ. හරිද? ආච්චිගේ රෙද්ද වේලුවා කියලා අලුත් දෙයක් බිහි වෙන්නේ නැහැ. එහෙනම් ඒක ඔයාට දාන්න බෑ දළදේශ නිෂ්පාදිතයට. නමුත් ඔයා කැලේකට ගිහිල්ලා මී වදයක් කඩාගෙන මී පැණි ටිකක් එකතු කරනවා. අන්න ඒක දළදේශ නිෂ්පාදිතයට ඇතුළත් වෙනවා. ඔයා කැලේකින් දර ටිකක් කඩාගෙන එනවා. ඒවා දළදේශ නිෂ්පාදිතයට ඇතුළත් වෙනවා. එහෙනම් මතක තියාගන්න නොමිල භාණ්ඩ දළදේශ නිෂ්පාදිතයට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ මොනවාද නොමිල භාණ්ඩ කිව්වේ? හිරු එළිය, වාතය, වැසි ජලය වගේ දේවල්. නමුත් යම් කිසි දෙයක් ඔයා ශ්‍රමය වැය කළා රැගෙන එනවා නම් ඒක ඔයාට පිරිවැයක් දැරුවේ නැති වුණත් ඒ සඳහා වටිනාකමක් තියෙනවනේ. ඒතකොට ඒක දළදේශ නිෂ්පාදිතයට ඇතුළත් වෙනවා. අන්න බලාගන්න නිකන් හිරු එළියේ රෙද්දක් වේල ගන්න එකක් සහ ඔයා කැලේකට ගිහිල්ලා මී වදයක් කඩන් එනවා. පොඩ නිකන් එකම ස්වරූපයක් තියෙන්නේ. ඒ වුණාට මී වදේ කඩන් එන එකේ වටිනාකම දළදේශ නිෂ්පාදනයට යනවා. රෙද්ද වේලන එකේ වටිනාකමක් දළදේශ නිෂ්පාදනයට යන්නේ නැහැ. හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා. මොකද්ද? ඔයා කැලේකට ගිහිල්ලා ඉබේ වැවිච්ච කැලයක් කියලා හිතමුකෝ. ඒ කැලෙන් දර ටිකක් අරන් ආවා. ඒ දරවල වටිනාකම පුතේ දුවේ අනිවාර්යයෙන්ම දළදේශ නිෂ්පාදනයට යනවාමයි. නමුත් ඔයාගෙන් කවුරු ඇහුවොත් ඒ කැලේ
ඒ ඉබේ වැවිච්ච කැලේ දළදේශීය නිෂ්පාදනයට ඇතුළත් වෙනවද කියලා ඒක දළදේශීය නිෂ්පාදනයට ඇතුළත් වෙන්නේ නැහැ. එහෙනම් ඒවත් අපි දාගමු. නොමිල සම්පත් ඊට පස්සේ මේක මොනවාද? හිරු එළිය, වාතය, ඊට පස්සේ මම කිව්වා ස්වභාවික සම්පත්වල සිදුවන වර්ධනය. හරිද? මොනවාද සිදුවන වර්ධනය කියන්නේ? අපි හිතමු ඉබේ කැලයක් ඒ කියන්නේ කැලයක් ඉබේ සමහර කැල තියෙනවා ඉබේ වැවෙනවා. හරිද? කැලයක් ඉබේ වැවෙනවා නා. වනාන්තර අපි හිතමු මොකක් හරි ජල උල්පතක් තියෙනවා ඒකෙන් ගොඩක් වතුර උනලා. ඉස්සර තිබ්බේ නිකන් පොඩි ඇලක් විදියට දැන් මහා විශාල ගඟක් විදියට යනවා. හරිද? වතුර නැත්නම් ජල සම්පත්. හරිද? ඔය වගේ දේවල් යන්නේ නැහැ දළදේශීය නිෂ්පාදනයට. නමුත් ඔයා හිතන්න මෙහෙම සූර්ය කෝෂයක් හිරු එළියෙන් ආරෝපණය කරගන්නවා. ඒක දළදේශීය නිෂ්පාදනයට ඇතුළත් වෙන්න ඕනේ. දැන් අපි හිතමු සූර්ය පැනල, සෝලාර් පැනල්ස් තියෙනවනේ. දැන් ලංකාවේ සෝලාර් පැනල්ස් ඇත්තටම හැම පැත්තම ස්ථාපනය කරන්න පුළුවන්. ඇයි ලංකාව කියන්නේ හොඳට හිරු එළිය වැටෙන රටක්. ඉතින් ලංකාවේ හිරු එළිය වැටෙන නිසා අපි සෝලාර් පැනල් එකක් හදනවා. ඒකෙන් ශක්තිය නැත්තම් ඉන්ධන ජනනය කරනවා මොනවාද? දැන් ඔයාලට පුළුවන් විදුලි බල මණ්ඩලයේ අවසරය ඇතිව සෝලාර් පැනල් එකක් ගෙදරට දාලා ඒකෙන් ජනනය වෙන විදුලිය ටික විදුලි බල මණ්ඩලයට අලෙවි කිරීමේ හැකියාවක් තියෙනවා. හරි මේ දවස්වල ඇත්තටම කරනවා නම් ඔන්න හොඳ විසඳුමක්. ඇයි? හේතුව දැන් මේ දවස්වල අපි ඉන්ධන අර්බුදයක ඉන්නේ. අපිට පිටරටින් පෙට්‍රල් ඩීසල් ගෙන්නන්නවත් අපිට දැන් සල්ලි නැහැ. ඊට අමතරව ඒ පෙට්‍රල් ඩීසල් නැති නිසා මුළු රටටම අවශ්‍ය විදුලිය සම්පාදනයට විදුලිය ජනනය කරන්නත් උත්පාදනය කරන්නත් අපිට සල්ලි නැහැ. සල්ලිත් නැහැ සම්පතුත් නැහැ. ඒකනේ ඔය දැන් කාලෙන් කාලෙට ලයිට් කපන්නේ, කරන්ට් එක යන්නේ. ඉතින් ඔය නිසා දුවේ පුතේ මතක තියාගන්න ඕනේ අර අපි කිව්වේ සෝලාර් පැනල් එකකින් කරන්ට් එක ජෙනරේට් කරනවා. නැත්නම් සූර්ය කෝෂණයකින් සූර්ය පැනලයකින් කරන්ට් එක නිපදවනවා. විදුලිය නිපදවනවා. එතකොට ඒක දළදේශීය නිෂ්පාදනයට ඇතුළත් වෙනවා. අන්න බලන්න එතන නොමිල සම්පතක් යොදාගත්තේ. හැබැයි ඒ විකුණන සම්පත නොමිල සම්පතක් නෙමෙයි. ඒක හිඟ සම්පතක්. විදුලිය කියන්නේ හිඟ සම්පත. ඒතර ඒක දළදේශීය නිෂ්පාදනයට. ඒ නිෂ්පාදනය කරන විදුලිය දළදේශීය නිෂ්පාදනයට ඇතුළත් විය යුතුයි. හරිද? ඒ හින්දා එතනදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ස්වභාවික සම්පත් වල සිදුවන වර්ධනයක් එන්නේ නැහැ. ඊළඟට මොකද්ද නිෂ්පාදන වීමට ඇතුළත් වෙන්නේ නැත්තේ? ස්වභාවික සම්පත් ක්ෂය වීම. ස්වභාවික සම්පත් වර්ධනයක් එන්නේත් නැහැ. ස්වභාවික සම්පත් ක්ෂය වීමක් එන්නේත් නැහැ. දාන්නෙත් නැහැ. හරිද? ඊළඟ එක ඔයා ඉගෙන ගන්නවා. ඔයා පාඩම් කරනවා. ඔයා තනියෙන් පාඩම් කරනවා. ඔයා YouTube වීඩියෝ එකක් බලලා ඔයා තනියම ඉගෙන ගන්නවා. ඔයා පොඩි ෂෝට් නෝට් එකක් දාලා පාඩම් කරනවා. ඒව දළදේශීය නිෂ්පාදනයට ඇතුළත් කරන්නේ නැහැ. හැබැයි ඉගෙනීම විතරයි ඇතුළත් කරන්නේ නැත්නම් ඉගැන්වීම ඇතුළත්.
ඉගැන්වීම ඇතුළත් කරනවා. ඉගෙනීම එන්නේ නැහැ. ඉගෙනීම සහ අපි හිතමු සමහර වෙලාවට ඔයා විවේකයෙන් ඉන්නවා. විවේක ගන්න. ඔයාට පොඩි රෙස්ට් එකක් ඕන වුණාම ඔයා පැය ගාණක් නැත්තම් අපි හිතමු ඒ කියන්නේ විවේකයේ මෙහෙම ගත්තොත් දලදේශීය නිෂ්පාදනයේ ඇතුළත් වෙනවා. කොහොම ගත්තොත්ද? ඔයා හිතන්න ඔයා විවේකයේ ගන්නේ ලෙෂර් ඒ කියන්නේ ලෙෂර් වර්ල්ඩ් ගිහිල්ලා. නැත්තම් කොහේ හරි පිටරට සවාරියක් ගිහිල්ලා ඔයා රෙස්ට් කරනවා. එතකොට ඉතින් ඒවට වැය වෙන වියදම දලදේශීය නිෂ්පාදනයේ ඇතුළත් වෙනවා. නමුත් ඔයා ගෙදර විවේකයෙන් පාඩුවෙන් ඉන්නවනම් ඔයා නිකන් පොඩි රවුමක් දාලා එනවනම් ඒවා ඇතුළත් වෙන්නේ නැහැ. ඉගෙනීම සහ විවේකය ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ මිල වෙනස් වීම නිසා සම්පත්වල සිදුවන වටිනාකමේ වර්ධනය. අපි ඒකේ අපි හිතමු මේ පහුගිය දවස්වල වාහන ආනයනය තහනම් කිරීම හේතුවෙන් වාහනවල මිල මොකද වුණේ? ඉහළ ගියා. රුපියල් ලක්ෂ 25ට තිබ්බ වැගනාර් එකක් මෝටර් රථයක් දැන් රුපියල් ලක්ෂ 50ට වෙළඳපොලේ විකිණෙනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 25ට තිබ්බ මෝටර් රථේ දැන් වටිනාකම රුපියල් ලක්ෂ 50යි. අගය වැඩි වෙලා තියෙනවා රුපියල් ලක්ෂ 25කින්. නමුත් මේ 25 දලදේශීය නිෂ්පාදනයට අපි ගන්නෙ නැහැ. ඇයි? ඒක නිකන් අගයේ වැඩිවීමක් විතරයි. ඒ අගයේ වැඩිවීම දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් කරන්න බෑ. ඇයි හේතුව? අලුත් භාණ්ඩයක්වත් අලුත් සේවාවක්වත් ඒ තුලින් බිහි වෙලා නැහැ. හරිද? ඒ නිසා ඒක ඇතුළත් කළ නොහැකි. මොකක්ද? ස්වභාවිකවම හෝ මිල වෙනස් වීම නිසා, ඒ කියන්නේ උද්දමන තත්වයක් නිසා වත්කම් වල මිල ඉහළ යාම දලදේශීය නිෂ්පාදනයට ඇතුළත් කරන්නේ නැහැ. හරිද? තේරුණා නේද? එහෙනම් දලදේශීය නිෂ්පාදනයට ඇතුළත් කරන්නේ මොනවද? ඇතුළත් නොකරන්නේ මොනවද කියලා අපි කතා කරා. හරිද? මොනවද තිබ්බේ? කොහොමත් මුලින් තුනක් ආවේ නැහැ. මොකද්ද තුන? සුද්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක් ගන්න ගනුදෙනු. ඊට පස්සේ ඒක පාර්ශවීය සංක්‍රාම. ඊට පස්සේ අපි කිව්වා පාවිච්චි කරපු භාණ්ඩ නැවත විකිණීම. හරි මෙහෙම කියන්නේ පාවිච්චි කරපු භාණ්ඩයක් නැවත විකුණද්දී ඕගොල්ලෝ දන්නවා මෝටර් රථ ආපහු විකුණනකොට බ්‍රෝකර්ස්ලා සම්බන්ධ වෙනවා. නැත්තම් ඕගොල්ලෝ කොහේ හරි කාර් සේල් එකකට දාලා විකුණනවා. ඒ කාර් සේල් එකකට දාලා විකුණනවා නම් නැත්තම් බ්‍රෝකර් කෙනෙක් හරහා විකුණනවා නම් ඒ බ්‍රෝකර්ට රුපියල් 25000ක් වගේ මුදලක් සමහර විට ගෙවන්න වෙයි. නැත්තම් ඒ කාර් සේල් එකට රුපියල් 25000ක් වගේ ගෙවන්න වෙයි. දැන් ඔයගොල්ලෝ දන්නවා කාර් සේල් එකකින් සාමාන්‍යයෙන් වාහනේ වටිනාකම අනුව රුපියල් 25000ක් 20000ක් 30000ක් 50000ක් වගේ වටිනාකම වැඩි වෙන්න ගාණ වැඩි. මුදලා ඒ වාහනයෙන් කාර් සේල් එක තියාගන්නවා. එතකොට ඒ කාර් සේල් එක තියාගන්න ගාණ නැත්තම් ඒ බ්‍රෝකර් තියාගන්න ගාණ. හරි. අපි හිතමු රුපියල් 25 ලක්ෂයක සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් විකුණනවා. ඒකෙන් රුපියල් 50000ක මුදලක් බ්‍රෝකර්ට දෙන්න ඕනේ. නැත්තම් කාර් සේල් එකට දෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ රුපියල් ලක්ෂ 25ට අපි හිතමු 25යි මුළු වටිනාකම මෙයාට හම්බුනේ 50000ක් මෙයාට ගියාම ඉතුරු වෙන්නේ 24.50යි. මෙන්න මේ 24.50 දලදේශීය නිෂ්පාදිතේ ඉන්නේ. නමුත් මෙන්න මේ බ්‍රෝකර්ට යන රුපියල් 50000 හෝ 20000 හෝ බ්‍රෝකර් ගාස්තුව නැත්නම් ඒ කාර් සේල් එකේ ආදායම මේක දලදේශීය නිෂ්පාදනයට ඇතුළත් වෙනවා.
හරිද? ඒ නිසා හැමදේම පරිස්සමින් මේවා ඉගෙනගෙන යන්න විභාගෙට. මේවා ඉගෙනගෙන ඔයාට විභාගෙට ගියාම විභාග පරීක්ෂකවරයාට කිසිම හැකියාවක් නැහැ ඔයාව වටන්න. ඔයාව රවට්ටන්න. ඔයාව අපහසුතාවයට පත් කරන්න. ඇයි? ඔයා හැම අස්සක් මුල්ලක් නෑරම හොඳට අවධානය යොමු කරලා තියෙන්නේ. එතකොට ඔයාගේ කොන්ෆිඩන්ස් එක වැඩි වෙනවා. ඔයාට හොඳ විභාගයේදී හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. හරිද? එතකොට අපි ඊට අමතරව කතා කරා පරිභෝජන සේවා, ඊට පස්සේ නොමිල සම්පත්, නොමිල සම්පත් පරිභෝජනය, ස්වභාවික සම්පත් වල සිදුවන වර්ධනය හෝ ක්ෂය වීම, ඉගෙනීම සහ විවේකය, ස්වභාවිකව හෝ මිල වැඩිවීම, කියන්නේ යම්කිසි උද්දමන තත්වයක් හේතුවෙන් මිල වැඩිවීම, ඔය වගේ දේවල් දළදේශීය නිෂ්පාදනයට එන්නේ නැහැ. හරිද? ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මොකක්ද? නිරීක්ෂණය නොකළ ආර්ථික කටයුතු. හරිද? නිරීක්ෂණය නොකළ ආර්ථික කටයුතු විදිහට අපි සලකන්නේ සලකන ගනුදෙනු වර්ග දෙකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ සමහර විට ඒක හංගනවා හිතාමතා. එතකොට ඒවා දළදේශීය, ඒ කියන්නේ ජාතික ගිණුම් වලට නිරීක්ෂණය වෙන්නේ නැහැ. නිරීක්ෂණය නොවන කියන්නේ හසු නොවන ගනුදෙනු. හරිද? ජාතික ගිණුම් වලට හසු නොවන ගනුදෙනු. හරිද? ඒවා හසු නොවෙන්න හේතු දෙකක් තියෙනවා. මොකක්ද හේතු දෙක? සමහර වෙලාවට ඒවා නීති විරෝධී වෙන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි ඒවා හැංගිලා තියෙන්න පුළුවන්. දැන් සමහර දැන් ඔන්න උතනදී පොඩි ගැටලුවක් එනවා. නිරීක්ෂණය අපි ඒක ලියලෙමුකෝ. හරි. නිරීක්ෂණය නොවන ආර්ථික කටයුතු. මේ කියන්නේ මේවා සමහර විට නීත්‍යනුකූල නොවන නිසා හොරෙන් කරනවා වෙන්න පුළුවන්. හරිද? මේකේ කොටස් මම කිව්වා නිරීක්ෂණය නොවන ආර්ථික කටයුතු කියන්නේ නිරීක්ෂණය වෙන්නේ නැති ඒවා, පේන්නේ නැති ඒවා, හැංගිලා කරන ඒවා. ඕගොල්ලෝ ඔය ගොඩක් හැංගිලා කරන්නේ. අන්න ඒව තමයි මෙතනදී කතා කරන්නේ. හරිද? ඕගොල්ලෝ නෙමෙයි, නිෂ්පාදකයෝ. හරිද? නිෂ්පාදකයෝ ගොඩක් හැංගිලා කරන ඒවා. ගෙවල් ඇතුලේ ඉඳගෙන නැත්තම් වහපු කාමර ඇතුලේ ඉඳගෙන එළියට පේන්නේ නැති කළුවර තැන්වල ඉඳගෙන කරන ඒවා තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මේවා මේ කරන ඒවා කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ඒවා නීති විරෝධී නිසා හැංගිලා කරනවා. හරිද? ඒ කියන්නේ නීති විරෝධී. ඇත්තටම ගත්තොත් නීති විරෝධී ඒ නිසා හැංගිලා කරන ඒවාට අපි කියනවා නීති විරෝධී ආර්ථික ක්‍රියා. හරිද? තව ඒවා තියෙනවා හැංගිලා කරනවා නීති විරෝධී නෑ, ඇත්තටම ඒවා කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ ඒවා කරාට. ඒත් හැංගිලා කරනවා. අනිත් අය දකි කියලා. ඒවට අපි කියනවා සැඟවුණු ආර්ථික ක්‍රියා. මේවා නීති විරෝධී නෑ. හොඳේ. නීති විරෝධී නොවන නැත. එහෙනම් නීති විරෝධීත් නැත්තම් එළිය දාගෙන කරන්නත් පුළුවන් නම් ඇයි මේගොල්ලෝ මේ එළිය දාගෙන කරන්නේ නැත්තේ? එළිය දාගෙන කරොත් බදු ගෙවන්න වෙයි කියලා සමහරු බයයි. එළිය දාගෙන කරොත් ලියාපදිංචි කළා, ෆෝම් ෆිල් කළා කරන්න වෙයි කියලා බයයි. එළිය දාගෙන කරොත් ටැක්ස් ෆයිල් ඕපන් වෙයි කියලා බයයි. ඒ හින්දා පාඩුවේ හැංගිලා ඇතුළට වෙලාම කරනවා. හරිද? ඔන්න ඔය ಜಾති දෙක තමයි නීති විරෝධී ආර්ථික ක්‍රියා පළවෙනි එක, අනිත් එක සැඟවුණු ආර්ථික ක්‍රියා. නීති විරෝධී නොවුනත් හැංගිලා කරන ඒවා. මේ තියෙන නීති විරෝධීව හැංගිලා කරන ඒවා. හරිද? එතකොට නීතියෙන් තහනම් ඒකේ නීති විරෝධී ආර්ථික කටයුතු වලත් දෙකක් තියෙනවා. හරිද? මොකද්ද? එකක් තමයි නීතියෙන් තහනම්. ශ්‍රී ලංකාවේ නම්
මත්ද්‍රව්‍ය කියන්නේ තහනම් කරන ලද මත්ද්‍රව්‍ය භාවිතය නීතියෙන් තහනම්. කසිප්පු, ගංජා, හෙරොයින්, අයිස් ඒ වගේ. හරිද? එතකොට මත්ද්‍රව්‍ය. නීති විරෝධී මත්ද්‍රව්‍ය, right? මත්ද්‍රව්‍ය තියෙනවා නීතියෙන් අනුකූල දේවලුත් මොනවාද? අරක්කු, සිගරට් ඒවත් ස්ටිල් මත්ද්‍රව්‍ය. ඒ වුණාට ඒවා නීති අනුකූල. ඒ කියන්නේ නීතියෙන් අවසර දීලා තියෙන ඒවා. ටොබැකෝ ආයතනයට අවසර දීලා තියෙනවා සිගරට් විකුණන්න. DCSL එකට අවසර දීලා තියෙනවා මත්පැන් වර්ග විකුණන්න. එහෙනම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි නීති විරෝධී මත්ද්‍රව්‍ය. නීති විරෝධී මත්ද්‍රව්‍ය විකිණීම වැරදි. හරිද? එතකොට ඒවා අයිති වෙනවා නීති විරෝධී ආර්ථික ක්‍රියාවල නීතියෙන් තහනම්. තව මොනවාද ලංකාවේ නීතියෙන් තහනම් කියලා පහුගිය දවස්වල නීතිගත කරන්න කියලාත් මම දැක්කා උත්තරීතර පාර්ලිමේන්තුවේ කවුද මන්දා කීප දෙනෙක් අදහස් දක්වනවා. මොනවාද? ගණිකා වෘත්තිය. ගණිකා වෘත්තිය ලංකාවේ නීති විරෝධී. ඒ හින්දා ඒවත් මොනා කරනවද? ඒවා අනිත් අයට පේන්නේ නැති වෙන්න හැංගිලා කරන වෙලාවල් තියෙනවා. හරිද? ගණිකා වෘත්තිය. අනිත් අයට පේන්නේ නැති වෙන්න හැංගිලා කරන ඒවා මොනවාද? එතකොට නීති විරෝධී නීතියෙන් තහනම් ඒවා. එකක් මත්ද්‍රව්‍ය භාවිතය, නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සහ ගණිකා වෘත්තිය. හරිද? එතනින් එහාට පර්මිට් නැතුව ගස් කපන ඒවා. පර්මිට් නැතුව ගස් කපනවා. පර්මිට් නැතුව ගස් කපන ඒවා මම ඒක ලියන්නේ නැහැ. ඔක්කොම ලියන්න ගියොත්ලා යනවා. පර්මිට් නැතුව ගස් කැපුවොත් ඊට පස්සේ අපි හිතමු ඔය වල්ලපට්ට දන්නවද? වල්ලපට්ට කියලා જાතියක් තියෙනවා. ඔය ගොඩක් කැලවල් වල. හරිද? කැලේ වැවෙනවා. ඒක විකිණීම තහනම්. ඒක ගොඩක් ඊටාම වටිනාකමින් යුතු ශාකයක්. සහ ඒක ගොඩක් යොදා ගන්නවා සුවඳ විලවුන් නිෂ්පාදනයේට වගේ කර්මාන්ත වලට. ඒතර වල්ලපට්ට විකිණීම නීතියෙන් තහනම්. හරිද? ඒක මොකද ඒකට හේතුව තමයි මේ වල්ලපට්ට කියන්නේ වඳ වීගෙන යන තර්ජනයට ලක් වෙච්ච ශාකයක් නිසා ඒවා විකිණීම තහනම්. හරිද? ඊට පස්සේ නීත්‍ය අනුකූල හිමිකමක් නැති. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් ඒක පේනවා ඒක නීති විරෝධී නෑ, ප්‍රශ්නයක් නෑ. උදාහරණයක් විදිහට ડોක්ටර් කෙනෙක් ඉන්නවා, බේත් දෙනවා, නීති විරෝධීත් නෑ, අවුලක් නැතුව කරගෙන යනවා. හැබැයි එයා ඒක හොරෙන් කරගෙන යන්නේ ඇයි? අපි හිතමු යාට ලයිසන් නෑ, ડોක්ටර් ලයිසන් එක නෑ. ඔයගොල්ලෝ දන්නවා ડોක්ටර් කෙනෙක් විදිහට කටයුතු කරන්න නම් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙ යුතුයි. වරලත් ගණකාධිකාරීවරයෙකු වශයෙන් කටයුතු කරන්න නම් වරලත් ගණකාධිකරණ ආයතනයේ ලියාපදිංචි විය යුතුයි. එතකොට ඒගොල්ලෝ ලියාපදිංචි නොවි හොරෙන් කරගෙන යනවා. ඇයි? ලියාපදිංචි වෙන්නේ නැහැ. ඒක නිකන් කරදරයි කියලා හිතලා වෙන්නේ නැති. නැත්තම් ඔයගොල්ලෝ දන්නවද දැන් ડોක්ටර් කෙනෙක් නම් අපි හිතමු ડોක්ටර් කෙනෙක් නම් එයා හොර දොස්තරලා ඉන්නේ දැන් සමහර වෙලාවට සමහර ડોක්ටර්ස්ලා ඉන්නවා බාගෙට ඉගෙනගෙන. හරි විද්‍යාව අංශයෙන් බාගෙට ඉගෙනගෙන මෙඩිසින් කරන්නේ නැතුව ඒවා නිකන් පොත්පත් වලින් බලලා YouTube වලින් බලලා බෙහෙත් දෙන දොස්තරවරු ඉන්නවා. හරිද? ඒතකොට ඒගොල්ලන්ගේ කාර්යභාරය නීත්‍ය අනුකූලයි කියලා පෙන්නුවට සමහර වෙලාවට නීත්‍ය අනුකූල නැහැ. ඒගොල්ලෝ ලියාපදිංචි වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ජාතික ගිණුම් වලට වාර්තා වෙන්නේ නැහැ. එහෙනම් ಜಾති දෙකයි, එකක් නීතියෙන් තහනම් ඒවා, අනිත්ක එයාට මේ වැඩේ කරන්න නීත්‍ය අනුකූල හිමිකමක් නැහැ. හොර දොස්තරවරු ඊට පස්සේ ඔය සමහරව ඉන්නෝ මේ විදේශ ගමන් බලපත්‍ර කියන්නේ ඔය වීසා දෙනවා නැත්තම් ඔය අපි හිතමු සමහර වෙලාවට ගොඩක් අපි හිතමු මෙහෙම විදේශ ගමන් බලපත්‍ර අරගෙන ඒ කියන්නේ වීසා දෙනවා කියලා සමහර වෙලාවට ඒගොල්ලන්ට ඇත්තටම ඒගොල්ලෝ ඒ අදාළ ආයතනයේ
ලියාපදිංචි වෙලා නැහැ. ඔය බොරුවට ඔය අහුවෙන්නේ. ඔය මම දකිනවා ඔය විවිධ මාධ්‍ය ආයතන විසින් ඒගොල්ලන්ව හසු කර ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇත්තටම අයිතියක් නැහැ ඒගොල්ලන්ව ඒ කියන්නේ ගෘහ සේවකයන්ව ගෘහ සේවිකාවන්ව පිටවට යවන්න. නමුත් යම්කිසි මාර්ගයක් ඒගොල්ලෝ හොයාගෙන ඒගොල්ලන් ওই බෝට්ටු හරහා හරි නැත්තම් ගොඩක් වෙලාවට ওই පහුගිය දවස්වල බෝට්ටු හරහා පිටවට යවුවා. හරිද? ඒගොල්ලෝ ලියාපදිංචි නොවි මොකද කරන්නේ? යම්කිසි ක්‍රමයක් හොයාගෙන පිටවට යවන්න බලනවා. නැත්තම් සමහරුන්ට ගෘහ සේවිකාවන්ව පිටවට යවන්න හැකියාවක් නැහැ සමහර ඒජන්සිස් වලට. ඒ වුණාට ඒගොල්ලෝ ස්ටිල් ඒක කරනවා. අන්න ඒ වගේ දොස්තරවරු සහ අපි හිතමු එහෙම හැමෝම නෑ හොඳේ සමහරව විතරයි. මම හින්දා ඒක කපනවා. ඊට පස්සේ විදේශ වැකියා ඔය මොනවාද ඒජන්සිස් කියලා කියනවා. ඒජන්සිස් කියලා කිව්වට ඇත්තටම මේගොල්ලෝ ඒජන්සි එකක් නෙමෙයි. හරිද? එහෙම ලියාපදිංචි නොවි ඉන්න જાතියක්. දැන් ওই පහුගිය දවස්වල තව මොනවාද? ඔය මූල්‍ය වංචායම සිදු වුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතන හරහා. හරිද? ඒ වගේ දේවල්. නීතිනුකූල හිමිකමක් නැහැ ඒගොල්ලන්ට ඒ වැඩේ කරන්න නමුත් කරනවා. ඊට පස්සේ මේ සැඟවුණු ආර්ථික ක්‍රියා කියන්නේ අපි කිව්වා අවුලක් නැහැ නීතියෙන් ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන්ට ඒක ස්ටිල් කරන්න පුළුවන්. හරිද? ඒ වුණාට ඒගොල්ලෝ ඇයි ඒක කරන්නේ නැත්තේ? ඒගොල්ලෝ ඒක කරන්නේ නැහැ හේතුව ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක හැංගිලා කරන්නේ ඇයි? එලිපිට කරන්න පුළුවන්කම තියෙද්දි හැංගිලා කරනවා. ඒකට හේතුව තමයි බදු ගෙවන්න වෙයි කියලා බයයි. ඊට පස්සේ සමහර විට අපි හිතමු ඒක අනිත් අය දැකී කියලා කැමති නැහැ. ඇයි? ETF EPF ගෙවන්න කියලා බල කරනවා සේවකයන්ට. ඔය දැන් ගොඩක් වෙලාවට ඔය පොඩි ගම්වල හරිද? ගම්වල සහ නගරයේ ඒගොල්ලෝ සමහර වෙලාවට ඔය මේ ගාමන්ට්ස් පොඩි ගාමන්ට්ස් කරගෙන යනවා. හරිද? ඒවා ඉතින් ඒවා ඒගොල්ලන්ට ලියාපදිංචි කරොත් ඔය බැංකු ලෝන් අනම්මනම් ගහලා ගාමන්ට් එක පොඩ්ඩක් ලොකු කරන්නත් පුළුවන්. ඒ වුණාට ස්ටිල් ඒගොල්ලෝ ඒක ලියාපදිංචි කරන්නේ නැහැ. ඇයි? ලියාපදිංචි කරොත් ඉන්න සේවකයන්ට ETF ගෙවන්න ඕන. EPF ගෙවන්න ඕන. ඊට පස්සේ ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ ඒගොල්ලන්ව රෙජිස්ටර් කරන්න ඕන. ඊට පස්සේ ඒ අදාළ ආයතනය ඒ ප්‍රදේශයේ ලියාපදිංචි කරන්න ඕන. ඊට පස්සේ ඒ සේවකයන්ට අවම වැටුප් ඊට පස්සේ අවම සේවා කොන්දේසි ඊට පස්සේ සෞඛ්‍ය ප්‍රමිති ඒ වගේ දේවල් ඉටු කරන්න ඕනේ. ගොඩාක් නීත්‍යනුකූල නැත්නම් අපි හිතමු ගොඩාක් ඩොකියුමන්ටේෂන් වැඩ ටිකක් කරන්න තියෙනවා කියලා. ඔය වගේ දේවල් වලින් වැළකෙන්න. මොකද්ද පළවෙනි එක? බදු ගෙවීමෙන් වැළකීම. අපි මේක ගැන කතා කරලා අපි දාමුකෝ. මොනවද සැඟවුණු ආර්ථික ක්‍රියා කියන්නේ? සැඟවුණු ආර්ථික ක්‍රියා කියන්නේ නීත්‍යනුකූල වශයෙන් ඉටු කරගෙන යාමට හැකියාව තිබුණද? නීත්‍යනුකූල වශයෙන් ඉටු කිරීමට හැකියාව තිබුණද? පරිපාලනමය වශයෙන් සිදු කරන වෙනස් වීම් වලට අකමැතිව රජයට නැත්නම් ඒ අදාළ ආයතන වලට හොරෙන් කරගෙන යනු ලබන ආර්ථික ක්‍රියා. හරිද? උදාහරණ විදියට සමහර සිල්ලර වෙළඳසැල් තියෙනවා ලියාපදිංචි කරලා නැහැ. ඊට පස්සේ සමහරු ඉන්නවා සමහර දැන් අපි හිතමු විශාල ආයතනයක් ඒගොල්ලන්ගේ සමහර ගනුදෙනු හංගනවා. ඇයි? ප්‍රොෆිට් හංගන්න ඕන නිසා. අපි හිතමු මොකක් හරි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ආයතනයක් තියෙනවා. ඒ ආයතනයෙන් සේවා නිෂ්පාදනය ඒගොල්ලන්ගේ සේවාවන් වලට අය කරන මුදල හංගලා තියෙනවා. හරිද? භාණ්ඩ විකිණීම විතරයි ඒගොල්ලෝ. අපි හිතමු ෆ්‍රිජ්, ටීවී විකුණන තැනක්. ඒගොල්ලෝ ටීවී විකුණනවා. ඒගොල්ලෝ ටීවී රිපෙයාරුත් කරනවා. ඊට පස්සේ ගිහිල්ලා ෆික්ස් කරලත් දෙනවා ගෙදරට. ඒ සේවාව සඳහා යම් ගාස්තුවක් අය කරනවා. නමුත් අරගොල්ලෝ දාන්නේ භාණ්ඩයේ ගාන විතරයි සේවාවන් කරනවා කියලා දාන්නෙත් නැහැ. ඒ අගය දාන්නෙත් නැහැ. මූල්‍ය ප්‍රකාශන වලට එකතු කරන්නෙත් නැහැ. අන්න එතකොට ඒවා ජාතික නිෂ්පාදන නැත්නම් දළදේශීය නිෂ්පාදිතයෙන් බැහැර වෙලා යනවා. ඒ ඇයි ඒක කරන්නේ? බදු හංගන්න. හරිද? ඊට පස්සේ සමාජ ආරක්ෂණ මුදල් ගෙවීමෙන් වළකින්න
පොඩි ගාමන්ට් එකක් තියෙනවා. ඒක ඒගොල්ලෝ නිකන් කරගෙන යනවා. ලියාපදිංචි මුකුත් කරන්නේ නැහැ. ඔහේ ඉතින් ওই ගෙවල් වල ෂේප් එකේ කරගෙන යනවා. ලොකුවට පෙන්නගෙන කරන්නේ. හරිද? ඔය වහලා තියෙන තැන්වල ඒගොල්ලෝ ෂේප් එකේ ඒක කරනවා. හරිද? ඊට පස්සේ අනිත් එක තමයි ඒ අදාළ ඊට පස්සේ මොකද ඕවා කිව්වට පස්සේ ඒ බලධාරීන් අදාළ පුද්ගලයන්ට ඒවට අදාළ ඩොකියුමන්ට්ස් ඇප්ලයි කරන්න. අන්න ඔය නිසා මෙන්න මේ සැඟවුණු ආර්ථික ක්‍රියාවන් මොනවාද කරන්නේ? ගණනයට හසු නොවන විදියට කරගෙන යනවා. මොනවාද හේතුව? බදු ගෙවන්න වෙන නිසා. බදු ගෙවීමට අකමැත්ත. ඊට පස්සේ සමාජ සංරක්ෂණ දායක මුදල් ETF EPF EPF ETF ගෙවීමට අකමැත්ත. ඊට පස්සේ ඒ අදාළ ලිපිගොනු පිරවීමට සහ සැපයීමට ඇති අකමැත්ත. ඊට පස්සේ තමන්ගේ ආදායම් හෙළිවේ යයි. ආදායම් හෙළි කිරීමට ඇති අකමැත්ත. ඔන්න ඔය වගේ හේතු නිසා මිනිස්සු පුරුදු වෙලා තියෙනවා මේ ආර්ථිකයෙන් නැත්නම් නීති අනුකූල වුවත් හංගලා කරගෙන යන්න. හරිද? ඒ ටික ලියා ගන්න පුළුවන්. තව ඕනනම් අවශ්‍ය සේවක හෝ අනෙකුත් නීතිමය කොන්දේසි සපුරාලීමට ඇති අකමැත්ත. ඔය වගේ ඒවා ගන්න පුළුවන්. එතකොට හරිනේ ලියලා ඉවරයි නේද? ඊට පස්සේ මේ වගේ ආර්ථික දැන් මේ නිරීක්ෂණය නොකළ ආර්ථික කටයුතු මේවා මේ දලදේශීය නිෂ්පාදිතයට මොනවා වෙන්න ඕනේවද? එකතු වෙන්න ඕනේවා. හරිද? මේ සියල්ලම දැන් මෙතන තියෙන ඔක්කොම ගත්තොත් ඵලදායී ආර්ථික ක්‍රියා. ඵලදායී ක්‍රියා නමුත් දලදේශීය නිෂ්පාදනයෙන් බැහැර වෙනවා. බැහැර කළ යුතු නැහැ. ඒවා දලදේශීය නිෂ්පාදනයේ ගණනය කරන්න ඇඩ් වෙන්නේ නැහැ. ඇයි හේතුව? හේතුව තමයි මේවා නිරීක්ෂණය වෙන්නේ නැති නිසා. කවුරුත් දන්නේ නැහැ මේවා වෙන්නේ කොහෙද? දන්නවා, දන්නේ නැත්තේ නෑ. මේවා තියෙනවා කියලා දන්නවා. දැන් ජාතික ගිණුම් සැකසීමේදී මේ වගේ ආර්ථික ක්‍රියාවන් සඳහා මොනවද කරන්නේ? උපකල්පිත අගයක්. හරිද? ඒ කියන්නේ 탁සේරු කරන ලබන අගයක් එකතු කරනවා. ඒ හින්දා මේවා මොනවාද? නිරීක්ෂණය නොවන ආර්ථික කටයුතු දලදේශීය නිෂ්පාදිතයට මොනවා විය යුතුද? ඇතුළත් විය යුතුයි. right? ඇතුළත් විය යුතුයි. නමුත් හරියටම මේවා මිනුම් කරන්න බැරි නිසා ජාතික ගිණුම් සැකසීමේදී ජාතික නිෂ්පාදිතය මොනවා වෙනවද? මේවා නිසා අව탁සේරු වෙනවා. ඒ කියන්නේ අඩුවෙන් පෙන්වන්නේ. දලදේශීය නිෂ්පාදිතය දදේනි අව탁සේරු වෙනවා මේ නිසා. අව탁සේරු වෙනවා කියන්නේ අඩු වෙනවා. ඒක වළක්වන්න ජාතික ගිණුම් සකසද්දී මේ සඳහා යම්කිසි උපකල්පිත අගයක් මොනාටද? සියලුම නිරීක්ෂණය නොවන ආර්ථික කටයුතු ලෙස උපකල්පනය කරන ලද අගයක් එකතු කරනු ලැබේ.
හරිද? හරියටම දන්නේ නැහැ. නමුත් උපකල්පනය කරලා යම් කිසි අගයක් එකතු කරනවා. මොකද ඒකට හේතුව තමයි මේවා දළදේශීය නිෂ්පාදනයට එකතු විය යුතු නමුත් ඉන් ගණනය කිරීමේ ඇති අපහසුතාවය නිරීක්ෂණය නොවීම නිසා දළදේශීය නිෂ්පාදිතයෙන් බැහැර වෙනවා. අන්න ඒ නිසා දළදේශීය නිෂ්පාදිතය පැන නැගීමේදී ඇතිවන ගැටලු අවම කරන්න සහ දළදේශීය නිෂ්පාදිතය අවතක්සේරු වීම වළක්වන්න මේ සඳහා යම්කිසි උපකල්පිත අගයක් එකතු කරනවා. හරිද? ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මොනවද මේ සඳහා රජයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. ඒ කියන්නේ මේ නිරීක්ෂණය නොවන ආර්ථික ක්‍රියා. නැත්නම් මේ නිරීක්ෂණය නොවන ආර්ථිකය විශාල වෙන්න දළදේශීය නිෂ්පාදිතය හරියට ගණනය කරන්න බැරි ප්‍රශ්න මතුවෙනවා. ඒ හින්දා රජයක් විදියට ඒ සඳහා කළ යුතු යම්කිසි ක්‍රියාකාරකම් විදියට අපිට දකින්න පුළුවන් මේවා. මොකද්ද? දැන් මිනිස්සු මේක රෙජිස්ටර් කරන්නේ නැත්තේ සමහර අපි හිතමු නීති අනුකූල ඒවා නම් ඇත්තටම නීතියෙන් තහනම්නේ. එතකොට ඒවා කොහොමත් එළියට ගන්න අමාරුයි. නීති අනුකූල හිමිකමක් නැති ඒවාත් අපි හිතමු එළියට ගන්න අමාරුයි. නමුත් මෙන්න මේ සැඟවුණු ආර්ථික ක්‍රියා අපිට එළියට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා නීතියෙන් නීති විරෝධී නෑනේ ළමයි. ඒවා වෙන්නේ හංගගෙන කරන්නේ ඒගොල්ලෝ අර එළියට දාන්න තියෙන අකමැත්ත නිසා. අනේ නිසා එළියට දාන්න කැමති කරා නම් හංගගෙන කරන දේ ඒගොල්ලෝ එළියට දායි. හරිද? එහෙනම් මොකද්ද කරන්න ඕනේ? බදු ක්‍රමය සරල කරන්න ඕනේ. බදු ගෙවීමට අකමැති නම් බදු ක්‍රමය සරල කරන්න ඕනේ. සරල කරනවා කියන්නේ හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න බදු ක්‍රමයේ වාසි පෙන්නලා දීලා බදු ගෙවුවොත් ඕගොල්ලන්ට මෙහෙම හම්බ වෙනවා. ඕගොල්ලන්ට බැංක් ලෝන් එකක් ගන්න පුළුවන් පොඩි කෙටි කාලයක් ඇතුළත ඕගොල්ලන් ටැක්ස් ෆයිල් එකක් තියෙනවා නම් එහෙම කියලා ඒගොල්ලන්ට කියනවා. සරල කරනවා. අනිත් එක බදු ක්‍රමය මොනවා කරනවද? සාධාරණ කරනවා. දැන් ලංකාවේ බදු ආදායම අඩු වෙලා තියෙනවා මෙන්න මේ සැඟවුණු ආර්ථිකය නිසා. මේ සැඟවුණු ආර්ථිකය නිසා ලංකාවේ රජයට හිමි විය යුතු බදු ආදායම විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. හරිද? ඉතින් එතකොට රජයක් විදියට ඒගොල්ලන්ට කරන්න පුළුවන් බදු ක්‍රමය සාධාරණයි කියලා පෙන්නනවා. ඒගොල්ලෝ කියනවා මේ බලන්න මේ තමයි අපි බදු ගන්න ඉතාමත් පොඩි ගාණක්. සාධාරණයි. ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳන් නිදහස් අධ්‍යාපනයක හදාගනවා. ඒ හදාගන්නේ වෙනත් අම්මලා තාත්තලා විසින් ගෙවන බදු මුදල් වලින්. ඉතින් ඕගොල්ලෝ කවදා හරි ආදායමක් උපයද්දී ඒ සඳහා බදු ගෙවලා ඒ දුවදරුවන්ට නැත්නම් ඒ සිසු දරුවන්ට ඉගෙන ගන්න ඉඩ ප්‍රස්තාව ඇති කරන්න ඕනේ. නැත්නම් මව්වරුන්ට පියවරුන්ට අවශ්‍ය රෝහල් ප්‍රමාණය ඉදිකිරීම වැඩි කරන්න ඕනේ. ඔන්න ඕවා පෙන්නලා දීලා බදු ක්‍රමයේ සාධාරණත්වය පෙන්නලා දීලා සාධාරණ කරොත් බදු ක්‍රමයේ සරල කිරීම බදු ක්‍රමයේ සාධාරණ කිරීම ඊට පස්සේ තව ඒ අදාළ නීති රීති ලිහිල් කිරීම. එතකොට දැන් මේගොල්ලෝ මේ බලන්න අවශ්‍ය සේවකයන්ට නීතිමය කොන්දේසි සපයාලීමට ඇති අකමැත්තනේ. එහෙනම් නීති රීති ලිහිල් කිරීම. නීති රීති ලිහිල් කිරීම. හරිද? ඊට පස්සේ මේ වගේ හංගන අයට හංගනේ වහු වුණොත් ඒ සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග සමහර නීති රීති ලිහිල් කරනවා. නමුත් හංගන ඒවා හොරෙන් කරන ඒවා ගෙවල් අස්සේ කරන ඒවා හැංගිලා කළුවරේ කරන ඒවා මාට්ටු වුණොත් ඒ සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග දැඩි නීතිමය මේවා හසු වූහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම. නඩු දාලා බඩු සීල් කරලා රාජසන්තක කරලා ඊට පස්සේ ආපහු ඒ බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න බැරි වෙන්න සියලු දේවල් රාජසන්තක කරනවා කිව්වොත් එහෙනම් ටක් ගාලා කට්ටිය ගිහිල්ලා මොනා කරයිද? රෙජිස්ටර් කරයි.
නැත්තම් ඒවා අනාවරණය කරයි. හරිද? ඒතර ඔන්න ඔය කරුණු ටික තමයි අපිට නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියාවන් සම්බන්ධයෙන් අඳුර ගන්න පුළුවන්. නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියාකාරකම් දෙකයි. එක නීති විරෝධී ආර්ථික ක්‍රියා, සැඟවුණු ආර්ථික ක්‍රියා. නීති විරෝධී ආර්ථික ක්‍රියා කියලා අපි කිව්වේ නීතියෙන් තහනම් ඒවයි නීතියෙන් තහනම් නැති වුණත් ඒ කරන පුද්ගලයන්ට නීත්‍යනුකූල හිමිකමක් නැති ඒවයි. හරි. ඊට පස්සේ සැඟවුණු ආර්ථික ක්‍රියා කිව්වේ නීතියෙන් තහනම් නැති වුවත් ඔය යම්කිසි බදු ගෙවීමට ETF EPF ගැනීමට අනපනත් වලට ඔය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට බයි අකමැත්තෙන් ඒ ගණනයන්ට හසු නොවන ආකාරයට සිදු කරන ආර්ථික කටයුතු. හරිද? එතකොට ඒවා තමයි අපි හැංගිලා කරන ඒවා කිව්වේ. ගෙවල් ලස්සේ, පේන්නේ නැති වෙන්න, හොරෙන්, කළුවරේ කරන දේවල්. හරිද? එතකොට ඔන්න ඔය ආර්ථික ක්‍රියාකාරකම් අපි හඳුනගත්තා. ඊට පස්සේ ඒවා අනාවරණය කරගන්න, ඒ හැංගිච්ච ඒවා එළියට ගන්න මොනවද කරන්න පුළුවන් කියලා අපි කිව්වා. එහෙනම් අද මේ කොටසේ අපි ජාතික ගිණුම්කරණයේ දෙවනි පාඩම් දෙවනි දවස අවසන් කරනවා. මං හිතනවා ඔයාලට අද කරපු ටික හොඳට තේරෙන්නේ නැති, ඔළුවට යන්නේ නැති. අපි අද මහා දෙයක් කරේ නැහැ. නිෂ්පාදන ඉම ගැන කතා කළා. නිෂ්පාදනීමට ඇතුළත් වන ආර්ථික කටයුතු සහ නොවන ආර්ථික කටයුතු ගැන කතා කළා. ඊට අමතරව නිරීක්ෂණය නොවන ආර්ථික කටයුතු ගැන කතා කළා. එහෙනම් අපි අන්තිමේදී කිව්වා මේ නිරීක්ෂණය නොවන ආර්ථික කටයුතු දළදේශීය නිෂ්පාදිතය නැත්නම් නිෂ්පාදන ඉමට ඇතුළත් වන. හොඳේ. මේක එන්නේ නිෂ්පාදන ඉම ඇතුලේ. ඉම තුල දැක්විය යුතුයි. නමුත් යම්කිසි කරුණක් නිසා ඒවා එළියට එන්නේ නැහැ. එහෙනම් අපි මෙතනින් අද පාඩම අවසන් කරනවා. ඔගොල්ලෝ හැමෝටම මම තමන්ගේ නියමිත වර්ෂයේ මේක 2021 22 හෝ 23 වසරේ උසස් පෙළ ලියන සියලුම දුවදැරියන්ට තමන්ගේ විභාගය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න කියලා ඉල්ලනවා. හේතුව තමයි ඔගොල්ලෝ අවුරුදු 13ක් පාසල් ජීවිතයේ අවුරුදු 13ක් පාසල් ජීවිතයේ අවසන් ලියන අවසන් විභාගය. හරිද? එතකොට අර අවුරුදු 13ේම ගිහිල්ලා අන්තිමට මෙතනින් තමයි එළියට එන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ ඒ අවසන් කඩයිම. ඕගොල්ලෝ මේ අවසන් කඩයිම හරියට කරනවද නැද්ද යන එකෙන් මේ අවුරුදු 13ක පාසල් ජීවිතය සාර්ථක කරගන්නවද? නැත්තම් ඒ අවුරුදු 13ම නැති නාස්ති කරලා දානවද කියන එක තීරණය වෙනවා. හරිද? ඒ නිසා ඒ අවුරුදු 13 ඉවර කරන්න පොඩි ගැම්මකුත් එක්ක පොඩි ෆ්ලයින් කලර් එකකුත් එක්ක තමන් මේ උසස් පෙළ විභාගය තමන්ගේ අවුරුදු 13ම අති සාර්ථක විදියට ඒ තුනක් දාලා ඒක ගැම්මෙන් මං කියනවා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන ළමයි ඒ තුනක් දැමිය යුතුමයි. ඒ තුනක් දාලා තමන්ගේ කඩයිම අවුරුදු 13 කඩයිම ජයග්‍රහණය කරන්න මම ඕගලන්ට සුබ පතනවා. නැත්තම් අවුරුදු 13ක් ඇතුලේ ඔයගොල්ලෝ වියදම් කරපු සල්ලි, කාලය, ශ්‍රමය, අම්මගේ තාත්තගේ දාඩිය, මහන්සිය මේ සතිය දෙකේ විභාගයක් නිසා නැත්නම් පැය ගානක විභාගයක් නිසා අපතේ යවන්න එපා. ඒ විභාගය හරියට ලෑස්ති වෙලා හොඳට පාඩම් කරලා full confidence ඇතුව ඕගොල්ලන්ට ඒ විභාගය ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙනවා. කැපවීම තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ විභාගය ඕගොල්ලන්ට nothing ළමයි. මේ විභාගය ඔයාලට nothing. එහෙනම්
හොඳට පාඩම් කරන්න, හොඳට වැඩ කරන්න. අවසන් මාසය, අවසන් සති තුන, අවසන් දවස් කීපය හොඳින් වැඩ කරන්න. 2022 ලියන ළමයි මතක තියාගන්න මේ ඕගොල්ලන්ගේ අවසන් අවුරුද්ද. පාසල් යන අවසන් අවුරුද්ද සුපිරියටම ඉවරයක් කරලා දාන්න. සුපිරියට ඉවරයක් කරන්න කියන්නේ අවුරුද්ද කාලා දාන්න නෙමෙයි. සුපිරියට මේ කියන්නේ හොඳට යන්න පුළුවන් හොඳම මට්ටමින් ඉවර කරන්න. කරන්න පුළුවන් උපරිම කැපවීමෙන් උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න. ඒකට හොඳට පාඩම් කරන්න. මුල ඉඳන්ම ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක්, අයිලන්ඩ් රෑන්ක් එකක් එක්ක මම ඔයාගේ විභාග ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්, සුබ අනාගතයක්. ආයුබෝවන්.